කස්සුනේ සුබ සන්ධ්‍යාවක් උපලං සියලු දෙනාටම අපි සමාජවාදය ගැන කතා කරමින් හිටියේ. ඒ ආරම්භය සහ වර්ධනය ගැන කතා කරා ටිකක් ගැඹුරින්. ඊට පස්සේ ප්‍රධාන තේමාවන් පිළිබඳව අපි කතා කරමින් හිටියා. ප්‍රධාන තේමාවන් කිහිපයක් අපි සාකච්ඡාවට ලක් කරා. පළවෙනි තේමාව තමයි සමාජවාදය තුළ දකින්න ලැබෙන ප්‍රජාව පිළිබඳ හැඟීම, සහයෝගීතාව, ඒ වගේම සමානතාව, සමාජ පන්තිය පිළිබඳ අදහස, ඒ වගේම පොදු හිමිකාරීත්වය පිළිබඳ වූ අදහස්. ඒ අතර කසුනි ප්‍රශ්නයක් අහලා තිබුණා කවද්ද විභාගය තියෙන්නේ කියලා. ලබන මාසේ 12 වෙනිදායින් පස්සේ ඔයගලන්ට විභාග තියේවි. නමුත් පීඨය විසින් ඔබට දැනුම් දෙවි විභාගය තියෙන දවස. නමුත් ඔයගලන් මේ අපි කතා කරන හැම දෙයක් ගැනම විශේෂ අවධානයක් යොමු කරන්න ඕන මුල ඉඳන් අගට. මොකද විභාගයම ඉලක්ක කරගෙන නෙමෙයි අපි කතා කරන්නේ, ඉගෙන ගන්නේ අපි ජීවිතය සඳහා ඉගෙන ගන්න ඕන. අධ්‍යාපනය සඳහා ඉගෙන ගන්න ඕනේ. නමුත් ඉතින් ඔයගලන්ගේ උපාධිය ලබා ගැනීම සඳහා විභාගයත් වැදගත් නිසා මේ විභාගය පිළිබඳ අවධානයක් යොමු වෙන එක හොඳයි. අපි ප්‍රජාව පිළිබඳ අදහස ඉදිරිපත් කරා. ඔවුන් විශ්වාස කරනවා සමාජවාදීන් මිනිස්සු සාමූහිකව ජීවත් වෙන්න කැමති. ඒ නිසා සාමූහික වශයෙන් තමයි ජීවත් වෙන එක ප්‍රවර්ධනය කරන්න ඕනේ කියලා. ඔවුන් නිතර තමන්ගේ සගයන්, සමාජ ජීවත් වෙන යහළුවන් හඳුන්වන්න පාවිච්චි කරා වචනයක්, පදයක්. එතන brothers and sisters එහෙම නැත්නම් comrade කියන වචනේ. comrade සගයා, සහෝදරයා, සහෝදරිය කියන පදය. ඒ තුලින් වුන් උත්සාහ කරා අපි ඔක්කොම එකයි, එකට ජීවත් වෙන එක සමාජයක, එක ප්‍රජාවක කොටසක් කියලා හඳුන්වමින් ඔවුන්ගේ දේවල් බෙදා හදා ගන්න. නිෂ්පාදන ක්‍රියාවලියට සමානව දායක වෙන්න. නිෂ්පාදනයේ ඵල සමානව බෙදා හදා ගන්න එක තමයි සමාජවාදී තත්වය, සමාජවාදී තේමාව, සමාජවාදී අරමුණ. හැබැයි ලිබරල් වාදීන් විශ්වාස කරන්නේ එහෙම නෙමෙයි. මිනිසුන් සාමූහිකව ජීවත් වෙනවට වඩා මිනිසුන් ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී. ඒ වගේම තමන්ට දෙයක් නතු ගන්න තමයි නිතරම බලන්නේ. තරගකාරීව හැසිරෙමින් අනිත් අයට ලැබෙනවට වඩා තමන්ට ලබා ගැනීම නිසා තමන් ඉස්මතු වීම, තමන් ඉදිරියට යාම, තමන් උඩට යාම තමයි බලන්නේ. භෞතික දේවල් පසුපස තමයි මිනිස්සු හමාගෙන යන්නේ. යම් යම් දේවල් අපි හිතමු ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, රැකී ආරක්ෂා, උසස් වීම, ශිෂ්‍යත්ව, අධි ශිෂ්‍යත්ව, ඊළඟට භෞතික ජීවිතය, නේද, පෞල් ජීවිතය, මේ ආදී දේවල් පසුපස තමයි මිනිසුන් හඹාගෙන යන්නේ. එතකොට දැන් මේ දවස්වල ඔයගොල්ලන්ගෙන් උනත් ගමේ ඉන්නකොට ඥාතිතායිෂීන් දුරකථන ඇමතුමෙන්, Facebook එකකින්, Messenger එකකින්, WhatsApp එකකින් අහන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඔන්ලයින් ක්ලාසස් තියනවද? ඔන්ලයින් ලෙක්චර්ස් තියනවද? අහපු මාර වැඩේ උනේ නේද? කොවිඩ් එක නිසා උපාධිය ගන්න දවස් පහු වෙනවා නේද? නේද? අපරාධ කාලය ඔය ආදි වශයෙන් බොහොම ඍණාත්මක දේවල් ඇහෙන්න, දකින්න, අත්දකින්න තියෙන අවස්ථාවක් තමයි මේ පසු කරමින් ඉන්නේ. නමුත් එහෙම පස්සට යන්න එපා. මොකද ඔයගලන් උපාධිය ලබා ගැනීමට නියමිත දවසේදී ඔයගලන්ට උපාධිය ලබා දෙන්න විශ්වවිද්‍යාලය පැත්තෙන් කරන්න පුළුවන් සියල්ලම අපි කරනවා. ඒ සියල්ල වෙනුවෙන් අපි කැප වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් ඔයගලන්ගේ වගකීමක් සහ කැපවීමක් තියෙනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න. මම අර කලින් කිව්වා වගේ ඉතින් මේ ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නේ නැති දරුවෝ ඉන්නවා. සමහර විට ඒගොල්ලන් මුලදී කිව්වා ඩේටා නැහැ, ක්වොරන්ටයින් ප්‍රශ්න තියෙනවා එහෙම කියලා. නමුත් ක්වොරන්ටයින් කරන්නේ නැහැනේ මාස 3-4ක්. ක්වොරන්ටයින් කරත් කරන්නේ උපරිම සති 2යි. නිරෝධායනය කරන්නේ. නේද? කොවිඩ් හැදුනත් සති 2යි. කොවිඩ්
වසංගතයට ගොදුරු වුණත් සති දෙකයි. සති දෙකෙන් පස්සේ එක්ක සුව වෙනවා නැත්නම් අසාධ්‍ය වෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ කියලා. ඒ නිසා විශ්වවිද්‍යාලය පැත්තෙන් අපි උපරිම සහයෝගය දෙද්දී ඔයගොල්ලන්ගේ දායකත්වය අවශ්‍යයි. ඉතින් ලිබරල් වාදින විශ්වාස කරන මිනිස්සු කියන්නේ තාම තරංකාරී භෞතික දේවල් පසුපස දුවන කණ්ඩායමක්. ඒගොල්ලෝ කිසිසේත්ම සහයෝගීතාව සමානාත්මතාවයෙන් අනිකා දිස බලමින් අවශ්‍යතාව පරිදි කර උදව් උපකාර කරමින් ජීවත් වෙන පිරිසක් නෙමෙයි කියන එක. ඒක තමයි මිනිසාගේ ස්වභාවය කියලා ලිබරල් වාදයෙන් විශ්වාස කරනවා. තරංකාරීව ජීවත් වීම සහ තරංකාරීව හැසිරීම. නමුත් සමාජවාදීන් ඊට වෙනස් වුණු විශ්වාස කරනවා මිනිසුන් සහයෝගීව ජීවත් වෙන්න සහයෝගීතාව සහිතව කටයුතු කරන්න කැමති සමාජ සත්වයන් පිරිසක්. ඒගොල්ලෝ හුදකලාව ජීවත් වෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ සෑම විටම තව පිරිසක් එක්ක එකතු වෙලා කටයුතු කරන්නයි කැමති. තවත් පිරිසක් එක්ක සහයෝගීව කටයුතු කරන්න කැමති පිරිසක්. ඒ නිසා සමාජවාදීන් විශ්වාස කරනවා මිනිසුන් තුළ තරංකාරීත්වයට වඩා සහයෝගීතාව තමයි තියෙන්නේ කියන එක. එනිසා ඔවුන් එය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතා ක්‍රමවේද හඳුන්වලා දෙනවා. ඒ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සාමූහික ගොවිපළවල්, සාමූහික කර්මාන්ත ශාලා, සාමූහික වැඩබිම් පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම රුසියාවේ ඒ වගේ මහජන චීන සමූහාණ්ඩුවේ පැවති සාමූහික කර්මාන්ත ශාලා, සාමූහික ගොවිපළවල් පෙන්වා දෙන්න පුළුවන් නිදසුන් ලෙස. ඒ වගේම සමාජවාදීන් විශ්වාස කරනවා ආචාර ධර්මීය වටිනාකම් තුලින් මිනිසුන් ප්‍රවර්ධනය කරන්න පුළුවන්, මිනිසුන් අභිපේරණය කරන්න පුළුවන් කියන එක. ලිබරල් වාදීන්ට සාපේක්ෂව විශ්වාස කරන දේ තමයි භෞතික දේවල් පෙන්වීමෙන් අර අපි කියන්නේ ජනවහරකින් කැරට් අලයක් පෙන්වනවා කියන. ඒකෙන් අදහස් කරන්නේ අශ්වයෙක් ඉස්සරහට කැරට් අලයක් එහෙම පෙන්නනවා. දැන් අශ්වයා ඉන්නවා මේ විදිහට. නමුත් ඉස්සරහින් ලියක ගැට ගහපු කැරට් අලයක් අශ්වයාට පේන්න තියෙනවා. අශ්වයා මොකද කරන්නේ? මේ කැරට් අලය කෑම සඳහා ලබා ගැනීම සඳහා දුවනවා. නමුත් එතකොට කැරට් අලයත් ඉස්සරහට යනවා. නමුත් කවදාවත් අශ්වයාට මේ කැරට් අලය හම්බ වෙන්නේ නැහැ. කැරට් අලයට තියෙන ආශාවට අශ්වයාත් දුවනවා. ඒ වගේ භෞතික දේවල් පසුපස මිනිසා හඹා යන බව තමයි මේ ලිබරල් වාදීන්ගේ අදහස. නමුත් සමාජවාදීන් කියන්නේ භෞතික දේවල් පසුපසම නෙමෙයි, ආචාර ධර්මීය සදාචාරාත්මක දේවල් පස්සෙත් මිනිස්සු හඹා යනවා. ඒ තුලින් මිනිසුන් අභිපේරණය කරන්න පුළුවන් කියන එක. සමානාත්මතාව සමාජවාදීන් විශ්වාස කරනවා. මිනිසුන් සමාන ඉපදෙනවා. සමාන ලක්ෂණ වලින් සමාන ශක්තියින්ගෙන් ඔවුන් සමන්විතයි. ඒ අතර විශේෂ දක්ෂතා තියෙන අය ඉන්නවා. නමුත් මිනිස්සු අතර මූලික සමානතාවක් ප්‍රවර්ධනය කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ආර්ථික සමානතාව මිනිසුන් අතර පවත්වාගත යුතුයි කියන එක. නමුත් සමාජවාදීන් අතර පොදු එකඟතාවක් නැහැ. විවිධ සමාජවාදී ගුරුකුලයන් අතර පොදු එකඟතාවක් නැහැ. සමානතාව අත්කර ගැනීම සාත් කරගන්නේ කෙසේද යන්න, ඒ සමානතාව කොයිතරම් ප්‍රමාණයකින් පැවතිය යුතුද යන්න පිළිබඳ ඔවුන් අතර එකඟතාවක් නැහැ. විශේෂයෙන්ම කොමියුනිස්ට් වාදීන් ඔවුන් විශ්වාස කරනවා සම්පූර්ණ සමානතාවක්, සම්පූර්ණ ආර්ථික සමානතාවක් මිනිසුන් තුළ තියෙන සියලු දේපල, පෞද්ගලික දේපල රජයට පවරගෙන රජයේ අධීක්ෂණය යටතේ, රජයේ මෙහෙයවීම යටතේ දේපල පාලනය කිරීමක් කරනවා. එතකොට මිනිස්සුන් සමාන, සියලු දෙනාම සමාන වෙනවා ආර්ථික වශයෙන්. මොකද පෞද්ගලික දේපල අධික ලෙස හිමි පිරිසක් සහ පෞද්ගලික දේපල අහිමි පිරිසක් සහ පෞද්ගලික දේපල මද වශයෙන් හිමි පිරිසක් එනම් මධ්‍යම පන්තියක්
ඒ තුල නිර්මාණය වෙන්නේ නැහැ කියලා කොමියුනිස්ට්වාදීන් විශ්වාස කරනවා. ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විශ්වාස කරනවා යම් ප්‍රමාණයක අසමානතාවක් තියෙන්න ඕනේ, ආර්ථික අසමානතාවක්, දේපල අසමානතාවක් තියෙන්න ඕනේ. ඒ වගේම මැතිවරණ ක්‍රමයන් තුලින් බලයටපත් වෙලා ඇති කරන්නා වූ වෙනස්කම් ප්‍රතිසංස්කරණ තුලින් මේ කියන සමානතාව ඇති කරලා සමාජවාදී කරා ළඟා වෙන්න පුළුවන් කියලා උන් විශ්වාස කරනවා. ඊළඟට අපි බලන්න පුළුවන් අපි මේ කලින් කතා කරපු දේවල් තමයි අපි ටිකක් වේගෙන් කතා කරේ. සමාජ පන්තිය පිළිබඳ අදහස සමාජවාදයේ තුල දකින්න ලැබෙන. සමාජවාදය අත වශයෙන්ම වැඩි බරක් තියලා කතා කරන සංකල්පයක් තමයි සමාජ පන්තිය කියලා කියන්නේ. මොකද ඔවුන් විශ්වාස කරනවා සමාන ආර්ථික වටිනාකම්, සමාන ආර්ථික හිමිකම් දරන පුද්ගලයන් එකට එකතු වෙලා පන්තියක් වශයෙන් ගොඩ නැගෙනවා කියන කරුණ. සමාන ආර්ථික හිමිකමක් තියෙන, සමාන ආර්ථික වටිනාකම් තියෙන පිරිසක් එකට එකතු වෙලා ඔවුන් සංස්කෘතිකමය වශයෙන්, ඔවුන් සමාජමය වශයෙන් එකට බැඳෙනවා. ඔවුන් හිතන්නේ එක විදිහකට, ඔවුන් තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යන එක විදිහකට. ඒ කියන්නේ ඔවුන් රැකියාවන් කරන්නේ, ඔවුන් කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ, ඔවුන් ජීවත් වෙන්නේ, ගෙවල් හදන්නේ, ඔවුන් යාන වාහන ගන්නේ, එහෙම නැත්නම් ඔවුන් රැකියාවන් වල නිරත වෙන්නේ එක විදිහකට. ඔවුන්ගේ සිතුම් පැතුම් පවා යම් ආකාරයක සමානතාවක් තියෙනවා. මොකද ඔවුන් අදහන්නේ ආගම අදහන එක විදිහකට, ඔවුන් දේශපාලනය කරන්න එක විදිහකට, දේශපාලන දෘෂ්ටිවාද පිළිබඳ ඔළුවට ගන්න එක විදිහකට මේ කියන කාරණා තියෙනවා. ඒතකොට මේ සියල්ල එක ගත්තාම ඒ සමාන ආර්ථික මට්ටමක්, සමාන ආර්ථික වටිනාකමක්, සමාන ආර්ථික හිමිකමක් තියෙන පුද්ගලයන් එකට එකතු වීම තුළ ඔවුන් අතරින් සමාජ පන්තිය පැන නැගිනවා කියලා සමාජවාදීන් විශ්වාස කරනවා. සමාජවාදීන් විශ්වාස කරනවා. එතකොට ඔබට මේ කියන කරුණ බලන්න පුළුවන් ලංකාවේ සමාජය තුලත්, ශ්‍රී ලාංකික ජන සමාජය තුල බලන්න පුළුවන් මේ කියන විදිහේ පන්ති තියෙනවද, මේ සමාන ආර්ථික වටිනාකම් උදාහරණ ඔබට අවශ්‍ය නම් පරීක්ෂණයක් වුණත් කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ආදායම සොයා ගන්න එක කිසියම් ක්‍රමවේද පාවිච්චි කරලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් අහලා කරන්න පුළුවන්. එහෙම නැතිනම් සමහර නිර්ණායක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් සමෘද්ධි ලාභයෙන් ගන්න පුළුවන්. සමෘද්ධි හිමිකම නොලබන පිරිස් ගන්න පුළුවන්. රජයේ ආර්ථික හිමිකම මනින්න වෘත්තීය මේ ශේෂ්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ගුරුවරුන්, ව්‍යාපාරිකයන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඊළඟට අපි ගත්තොත් හෙදියන්, සුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුළු සේවකයන්, මේ ආදී වශයෙන් ගත්තාම ඔවුන්ට හිමි ආර්ථික හිමිකමක්, ආර්ථික වටිනාකමක් තියෙන, ඔවුන්ට ආදායමක් තියෙන, මූලිකව පේන්න තියෙන. ඒ ආර්ථික වටිනාකම දරන අය, උදාහරණ අපි ගත්තොත් මාසෙකට රුපියල් 100ක් උදාහරණයක් විදිහට ගත්තොත් මාසෙකට රුපියල් 100ක් ආදායම ලබන අය එක ගොඩකට අරගෙන ඔවුන් අතර අර අපි කිව්ව ආකාරයේ සමාජවාදීන් පෙන්වා දෙන ආකාරයේ සමානකමක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ අඳින පළඳින එක විදිහටද, ඒගොල්ලෝ කෑම බීම ගන්න එක විදිහටද, ඒගොල්ලෝ ගෙවල් දොරවල් හදලා තියෙන එක විදිහටද, ඒගොල්ලන් යාන වාහන නැවත ප්‍රවාහන සිදු කරන්න එක විදිහකටද, ඒගොල්ලන් රූපවාහිනිය බලන්න එක වගේ කතාද, රූපවාහිනියක් තියෙනවද, එහෙම නැත්නම් ඒගොල්ලන් පාවිච්චි කරන ආර්ථික මෙවලම් මොනවද, මේ ඉලෙක්ට්‍රොනික මෙවලම් මොනවද, ඒගොල්ලන්ගේ දේශපාලන මතය කුමන ආකාරයේද හැසිරෙන්නේ, ඒගොල්ලෝ කිසියම් දේශපාලන පක්ෂයකට විශේෂ ලැබියාවක් පෙන්වුම් කරනවද, මේ ආදී වශයෙන් පරීක්ෂණයක් කරන්න පුළුවන්. එක පැත්තක විචාලයක් විදිහට ආර්ථික හිමිකම එහෙම තවුන්ගේ ආදායම අරගෙන, අනිත් පැත්තෙන් ඔවුන්ගේ දේශපාලන සහ සමාජ මතය, දේශපාලන සහ සමාජ පැවැත්ම කියන සාධක එහෙම පැරාමීටර්ස් ටික අරගෙන පරීක්ෂණයක් ආදී වශයෙන් ඔයගලන්ට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ 4 වෙනි අවුරුද්ද වෙනකන් ඉන්න ඕනේ නෑ පරීක්ෂණ කරන්න.
ඔයගොල්ලන් දැන් උනත් ඇවිල්ලා අපෙන් අහනවා නම් සර් මට මේක ආසයි පරීක්ෂණයක් කියන මොකද්ද? මම ආසයි පරීක්ෂණයක් කරන්න. මම ආසයි සර්ලා එක්ක එකතුලා පරීක්ෂණයක් කරන ලිපියක් ලියන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියලා ඔයගොල්ලෝ අහනවා නම් අපිට ඒ සඳහා උදව් කරන්න පුළුවන්. ඒ සඳහා විශාල අවස්ථාවන් තියෙනවා. ඒවා ප්‍රකාශ කර ගැනීම පළ කර ගැනීම සඳහා. මෙවැනි එකක් තමයි සමාජ පන්තිය කියලා කියන්නේ. ඒ වගේම සමාජවාදීන් විශ්වාස කරන මේ සමාජ පන්තිය විශ්ලේෂණ මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සමාජ විශ්ලේෂණය කරද්දී මේ මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉතිහාසය තුළ මාක්ස්වාදීන් විශ්වාස කරනවා පුද්ගලයන් නෙමෙයි වැදගත් මේ සමාජ පන්තීන් තමයි ඉතිහාසයේ වැදගත් කියන එක. ඔවුන් විශ්වාස කරන ඉතිහාසය තුළ විවිධ අපි එහෙමනේ නේද? අපි කියන්නේ අර වැව තැනුවේ කවුද? අසවල් රජතුමා. දාගැබ හැදුවේ කවුද? අසවල් රජතුමා. එහෙමනේ. අපි පුද්ගලවාදී වන ඉතිහාසය දිහා බලන්නේ. නමුත් සමාජවාදීන් කියන්නේ එහෙම නෙමෙයි. පුද්ගලවාදී ඉතිහාසයේ දෙස බැලීම නෙමෙයි. ඉතිහාසය දෙස බලන්න ඕනේ පන්තිමය දෘෂ්ටියකින්. ඉතිහාසය නිර්මාණය කරන්නේ පන්තීන් විසින්. ඉතිහාසය අරගල කරලා තියෙන පන්තීන් විසින් කියන අදහස තමයි උන්ගේ ඔන්න ඉදිරිපත් වෙන්නේ. දැන් අපි හිතමු ඔන් කියන විදිහට ඉතිහාසයේ යම් යුගයක යම් කාර්යභාරයක් කරලා තියෙන්නේ මේ නිර්ධන පන්තිය නැත්නම් ධනපති පන්තිය විසින්. එතකොට දැන් අපි ගත්තොත් ෆ්‍රාන්ස් විප්ලවය කරේ මේ අහවල් කණ්ඩායම. අනේ ඒ ආකාරයට. එතකොට ඉතිහාසය දෙස බලන්න ඕනේ පන්තිමය දැක්මකින් කියන එක තමයි සමාජවාදීන්ගේ අදහස වෙන්නේ. මාක්ස්වාදීන්ට අනුව සමාජවාදී ගුරුකුලයක් වෙච්ච මාක්ස්වාදීන්ට අනුව මේ පන්තිය නිර්මාණය වෙන්නේ ධනපති සන්නිධන වශයෙන් මේ ආර්ථික බලය මත ආර්ථික හිමිකම මත ආර්ථික බලය තීරණය වෙනවා. ආර්ථික බලය මත ධනවාදී සහ නිර්ධන කියන ඒ කොටස් දෙක සමාජ පන්ති දෙක නිර්මාණය වෙනවා. ඔවුන් ඒ සඳහා විශේෂ වචන පද පාවිච්චි කරනවා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ අදහසට අනුව බුෂුවා පන්ති එහෙම නැත්නම් ධනපති පන්ති කැපිටලිස්ට් ක්ලාස් බුෂුවා ක්ලාස් බුෂුවා පන්තිය ධනපති පන්තිය ඔවුන්ට තමයි නිෂ්පාදන මාධ්‍යවල හිමිකාරීත්වය තියෙන්නේ. නිෂ්පාදනයේ හිමිකාරීත්වය දරන අය. ඔවුන් තමයි අයිතිකරුවෝ. ඔවුන් තමයි කර්මාන්ත ශාලා හිමියෝ. ඔවුන් තමයි ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රධානියෝ. ඔවුන් තමයි රටේ විශාල නිෂ්පාදන ආයතනවල හිමිකරුවන් බවට පත් වෙන්නේ. ඔවුන්ට ඒ තුලින් ඔවුන්ට පුළුවන් ධනය තව තවත් රැස් කරගන්න. මේ අය පිරිසක් සංඛ්‍යාත්මක වශයෙන් ගත්තම ඊටම සුළු පිරිසක්. විශාල පිරිසක් නැහැ. නමුත් ඒ සුළු පිරිස විශාල ධනයක් රටේ ජාතික ආදායමෙන් එකතු කරගෙන තියෙනවා. ඒ විශාල කොටසකට ජාතික ආදායම විශාල කොටසකට උන් වග කියන දායකත්වයේ දරනවා. හැබැයි උන් යටතේ වැඩ කරන විකිණීමේ කිසිවක් නොමැති තම ශ්‍රමය පමණක් ඇති පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි නිර්ධන පන්තිය. එහෙමයි මාක්ස්ගේ විග්‍රහය. විකිණීමට සිය ශ්‍රමය හැරන් කිසිවක් නොමැති තනත්තන්ගේ සමන්විත පන්තිය තමයි නිර්ධන පන්තිය. ඒ නිර්ධනය කියලා කියන්නේ විකිණීමට අන් කිසිවක් නැති තම ශ්‍රමය පමණක් ඇති තැනැත්තන්. එතකොට මේ නිර්වචනය අදට ගැලපෙනවද කියන එක බලන්නට ඕන කරුණක්. මේ ශ්‍රමය කියන එක කායික ශ්‍රමය වෙන්න පුළුවන්, මානසික ශ්‍රමය වෙන්න පුළුවන්. එතකොට මේ මානසික ශ්‍රමය වෙහෙසලා වැඩ කරන අය නේද?
ඒ අය අද ඇතැම් රටවල් වල ලබන වැටුප් පරිමාණයන් වැටුප් ආදී බලනකොට ඔවුන් ඇත්තටම නිර්ධනයක්ද නැද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මැද පන්තියක් තියෙනවා. මේ දෙකටම අයිති නැති මැද පන්තියක් තියෙනවා. මැද පන්තියේ ස්වභාවය තමයි ඔවුන් නිතරම උත්සාහ කරනවා ධනපති පන්තියට ඇතුල් වෙන්න. ඔවුන් ධනපතියන් හිතන විදිහට හිතනවා. ධනපති පන්තිය කටයුතු කරන විදිහට කටයුතු කරන්න යනවා. නිදසුනක් විදිහට කිව්වොත් ගෙවල් ළඟ ඉන්නවා නම් ධනපති ලොකු ව්‍යාපාරිකයෙක් කර්මාන්ත ශාලාවක් හිමි එහෙම නැත්නම් විශාල මාධ්‍ය ආයතනයක් හිමි ධනවතෙක් Tamanගේ ගේ ළඟ ඉන්නවා. එයා විශාල ඉඩමක විශාල ගෙයක් හදලා විශාල තාප්පයක් බැඳලා ලස්සනයි සම්මතාකාරයට විශාල වෙහසක් වියදමක් දරලා විශාල ගෙයක් හදලා දෙනවා. නමුත් ඒ කිට්ටුව ඉනවා කියලා හිතන මැදි ආදායම් ලබන කෙනෙක් තැනැත්තෙක් එයාත් හිතනවා මමත් අර කවදා හරි අර වගේ වෙන්න ඕන මමත් විශාල ධනවතෙක් වෙන්න ඕන ඒ විදිහට වාහනයක යන්න ඕන ඒ විදිහට හදපු විදිහට ගේ හදන්න ඕන එයා කන බොන විදිහට කන්න ඕන එයා යන්නේ විදිහට යන්න ඕන එයා සමාජ ඇසුරු කරන විදිහට සමාජ ඇසුරු කරන්න ඕන එහෙම කියලා ඒ කිට්ටුව ඉන්න තව කෙනෙක් මොකද කරන්නේ එයා අර වගේ වෙන්න උත්සාහ කරනවා නමුත් මාක්ස්වාදී විග්‍රහය තමයි එහෙම උත්සාහ කිරීම තුළ ධනපති පන්තියට ඇතුල් වෙන්න පුළුවන් වෙන ඊටාම අතලොස්සක් ඊටාම සුළු පිරිසක් වැඩිපුර ප්‍රමාණයක් මධ්‍යම පාන්තිකයන්ට සිදු වෙන දේ තමයි ඔවුන් උඩට යන්න හැදුවට එමෙත ධනපති පන්තියට ඇතුල් වෙන්න හැදුවට ඔවුන්ගේ ක්‍රියාපිළිවෙත ඔවුන්ගේ වැඩපිළිවෙල ඔවුන්ගේ කළමනාකරණය මේ සියල්ලත් එක්ක ඔවුන් මොකද වෙන්නේ නැවත නිර්ධන පන්තිය පැත්තට ඇදගෙන වැටෙනවා. නමුත් ඔහු නැවත ආයෙ උත්සාහ කරනවා. නැවත ඇදගෙන වැටෙනවා. ඊටාම සුළු පිරිසක් උඩට යනවා. බහුතර නිර්ධන පන්තිය පැත්තට තමයි එකතු වෙන්නේ. එතකොට එහෙම එකතු වුණත් ඔවුන් නිර්ධනයන් වෙන්නේ නැහැ. ඔවුන් නිර්ධන පන්තියට එකතු වෙන්නේ නැහැ. නිර්ධන පන්තියට අයත් වෙන්නේ නැහැ. ඒ අයත් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඔවුන් නිතරම මනසින් එහෙම චේතනාවෙන් හිතනවා අර ධනපති පන්තියට ඇතුල් වෙන්න ඕනි කියන අදහස. එනිසා ඔවුන් නිරන්තරයෙන් ඔවුන්ගේ සිතුවිලි ආකල්ප හැසිරීම් ධනපති පන්තිය අනුගමනය කරමින් තමයි පවතින්නේ. ඒ විදිහට තමයි සකස් කරගෙන තියෙන්නේ. එනිසා තමයි උන්ට කියන්නේ සුළු ධනේශ්වරය කියලා. සුළු ධනපති පන්තිය. සුළු ධනපතියන් කියලා කියනවා. එතකොට ඒගොල්ලන් තුල කවදාවත් මාක්ස්වාදීන් කියන ආකාරයට අර නිර්ධන පන්තිය පිළිබඳ එහෙම නැත්නම් තමන් දුප්පතුන් අතර එකතු වෙලා ඔවුන් අතර ඇතිවෙනා වූ පන්ති හැඟීමක් නිර්ධන පන්තිය පිළිබඳ හැඟීමක් ඔවුන් තුල ඇතිවන්නේ නැහැ. මේ සුළු ධනේශ්වරය තුල ඒ නිර්ධන පන්තිය පිළිබඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මොකද උන් භෞතිකව, කායිකව, යථාර්ථවාදීව නිර්ධන පන්තිය තුල හිටියට නිර්ධන පන්තිය හෝ නිර්ධන පන්තියට සමානව හෝ නිර්ධන පන්තියට ආසන්නව හෝ හිටියට ඔවුන් මනසෙන් ඉන්නේ ධනපති පන්තියේ. නිසා ඔවුන් ප්‍රායෝගික වාස්තවිකව දුප්පත් නිර්ධන පන්තිය සමීපයේ හිටියට ඔවුන් මනසින් එන්නේ ධනපති පන්තිය නිසා ඔවුන්ව තුල අර පන්ති හැඟීම කියන එක ඇතිවන්නේ නැහැ. පන්තිය පිළිබඳ හැඟීමක් ඔවුන් තුල නැහැ. එනිසා ඔවුන් කොයි වෙලාවෙත් බලන අවස්ථාව ලැබිච්ච ගමන් ඉහළට යන්න. ඒ අවස්ථාව කහාගෙන ධනපති පන්තියට ඇතුළු වීම සඳහායි ඔවුන් විසින් මාන බලමින් පවතින. එතකොට ඒ බඳු පිරිසකකින් අර පන්ති පිළිබඳ හැඟීමක් පන්ති විඥානයක් ගොඩනැගෙන්නේ නැහැ කියන තමයි මාක්ස්වාදීන්ගේ විග්‍රහය වෙන්නේ. එනිසා ලෙනින් මේ අයව හඳුන්වනවා විශේෂ කණ්ඩායමක් විදිහට වැනෙන සුළු පිරිසක්.
වැනෙනවා. ධනපති පන්තිය නිර්ධන පන්තිය අතර දෝලණය වෙන වැනෙන පිරිසක් බවට පත් වෙනවා. විශේෂ මොහු කියනවා විප්ලවයක් වගේ අවස්ථාවකදී මේ වැනෙන පිරිස බහුතර ඒ මතය එහෙම නැත්නම් අර මේ ජයග්‍රහයි මතය ජයග්‍රහයි වැඩපිළිවෙලට එකතු වේය කියලා ඔහු අනුමානය කරනවා. ඔව් දරුවෝ කවුද කතා කරේ? අහන්න. කවුරු හරි ප්‍රශ්නයක් අහුවා නේද? සර් මේ ඒ සුළුධනේශ්වර කොටස ඔව් සර් මම ඔව් සුළුධනේශ්වර කොටස සුළුධනේශ්වරයන් එතකොට ඒ කොටස් එකතු වෙලා කණ්ඩායමක් නිර්මාණය වෙන්නේ නැද්ද සර්? ඒ කොටස මම කියන්නේ මාක්ස්වාදී විග්‍රහය ඔවුන්ගේ විග්‍රහයට අනුව නම් ඔවුන් අතර එහෙම පන්ති විඥානයක් නිර්මාණය වෙන්නේ වීම පිළිබඳ ඔවුන් මාක්ස්වාදීන් අදහස් දක්වලා නැහැ මගේ දැනීමේ හැටියට. සුළු ධනේශ්වරයන් කියන්නේ අර වැනෙන සහ ඉහළ යන්න හදන ඔවුන්ට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම අර අපි කියන්නේ අපේ භාෂාවෙන් කියන්නේ ගොඩ යන්න හදන පිරිසක්. එතකොට ඒගොල්ලන් පන්තිමය වශයෙන් අර සාමූහිකව එකට එකතු වීමක් පිළිබඳව ඔවුන් පන්තිමය ලක්ෂණ කියන්නේ කණ්ඩායමක් වශයෙන් පොදු ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම, ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලන්ගේ චරිත ලක්ෂණ ඒවා තියෙනවා. නමුත් නිර්ධන පන්තිය තරම් දැඩි සමගී සම්පන්න පන්ති විඥානයක් ඔවුන් අතර ඇති වෙන බවවත් ධනපතියන් අතර තරම් සමගි සම්පන්න බවක් ඇති වෙන බවවත් මාක්ස්වාදය තුල කියවෙන්නේ නැහැ. පැහැදිලිද? ඔව් මීට වඩා වෙනස් අදහස් ඔයගොල්ලෝ කියවලා තියෙනවා නම් දැනගෙන තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මං ඉස්සරහට යනවා. එතකොට දැන් අර මම මේ උදාහරණේ තව ටිකක් පැහැදිලි කරන්න කිව්වොත් අර ඔයගොල්ලෝ දැකලා ඇති බලලා ඇති චිත්‍රපටිය මං හිතන්නේ මට හරිය නම මතකයට එන්නේ නැහැ. අර මේ දුප්පත් පිරිසක් තරුණයෝ පිරිසක් ඔවුන් මට මතකයට නිල්ලෙස් හරි මචං හරි චිත්‍රපටි ඔවුන් දකිනවා දැන්වීමක් පිටරට ක්‍රීඩා තරගයක් තියෙනවා. ඒකට ස්පොන්සර් කරනවා රජයෙන්. හැබැයි ලංකාවේ විශේෂ මේ ක්‍රීඩාවක් නේද? ඒගොල්ලන් ඒක හදන්නේ අත්පන්දු හරි මොන හරි ඒ ක්‍රීඩාවක නමින් එකතු වෙලා රට ගිහිල්ලා රටේදී මේ පැනලා ගිහිල්ලා ඒ රටෙන් පදිංචි වෙලා රැකියාවන් සොයා ගැනීම තමයි උන්ගේ අරමුණ. එහෙම චිත්‍රපටියක් මම බලලා තියෙනවා. මට චිත්‍රපටි නම් මතක නැහැ. ඔයගොල්ලන්ට මතක නම් කියන්න. අන්න එවැනි අවස්ථාවන් පවා මේ අය පාවිච්චි කරනවා. අපි දකින්නේ ඔය සමහර අපි දකිනවා බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යනවා. නේද? බෝට්ටු මගෙන් බෝට්ටුවේ නැගලා ජීවිතේ පරදුවට තියලා දරු මල්ලෝ දෙමාපියෝ ගැන ඒගොල්ලන් ආයේ දකින්න ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් වේද නැද්ද දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට ඒ විදිහට යනවා. ඔය කන්ටේනර් වල නැගලා රටින් පිට රටවල දේශ සීමා පව කරගෙන ඉතාලිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය ආදී රටවල් වලට කාන්තාර හරහා දිගු ගමන් ගිහිල්ලා දේශ සීමා හොරෙන් පහු කරගෙන ඒ රටවල් වලට රිංගලා ඒවයි පදිංචි වෙලා ආදායම උපයාගෙන ලංකාවට ඇවිල්ලා ධනවතෙක් වෙන්න සිතන පිරිසක් ඉන්නවනේ. එහෙම අය ගැන අහලා තියෙනවද? ඉතින් අන්න ඒගොල්ලෝ මට හිතෙන්නේ මේ කියන කණ්ඩායමට අයිති වෙන පිරිස. කුමනෝ ක්‍රමයකින් අර කියන්නේ ගේමක් ගහලා නේද? කුමනෝ ක්‍රමයකින් කුමනෝ ආකාරයකින් ජීවිතේට පරදුවට තියලා හරි නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් හරි ඉදිරියට එන්න උත්සාහ කරන පිරිසක්. ධනය හොයාගෙන සමාජයේ ධනවතුන් ලෙස පෙනී ඉන්න කැපී පෙනෙන්න උත්සාහ කරන පිරිසක්.
සුළු ධනේශ්වරය, සුළු ධනපතියන්. ඒතර ඔවුන්ව ඒ සමාජවාදී කාර්යයේදී විප්ලවීය කාර්යයේදී භාවිතයට ගත නොහැකි බවයි මාක්ස්වාදී විග්‍රහය හැබැයි අවසානයේදී ඔවුන් එකතු වෙන බව ලෙනින්ගේ අදහස. ඊළඟ එක තමයි පොදු හිමිකාරීත්වය. මාක්ස් මේ සමාජවාදයෙන් විශ්වාස කරනවා මිනිස්සු ස්වභාවයෙන්ම සහයෝගීතාවයෙන් යුක්ත සහයෝගයෙන් කටයුතු කරන පිරිසක්. එනිසා වුන් අතර පොදු හිමිකාරීත්වය නැත්නම් පොදු දේපලක් පවත්වාගෙන යන එක පහසුයි. මේ ලිබරල් වාදීන් එක විශ්වාස කරන්නේ වුන් කියන්නේ මිනිස්සු කියන්නේ තනියම ජීවත් වෙන්න හිතන පිරිසක්. ඔවුන් පවුලක් තුල වුණත් ඔවුන්ගේ අනන්‍යතාවන් වෙන වෙනම තියෙනවා. ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ පෞද්ගලික දේපල රැස් කරගන්න. පෞද්ගලික දේපල එකතු කරගන්න. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට නේද ගෙවල් වල තියෙනවා දේවල්. දැන් අපි ඔයගොල්ලන් තරුණ වයසේ ඉන්න නිසා කියන්නේ දැන් මේ දවස්වල සමහර අයගේ ඔය ප්‍රේම සම්බන්ධතා ප්‍රේමනීය අවස්ථා රෝමියෝ තියෙනවානේ. නමුත් ඉතින් කල්යාමේදී ඔයගොල්ලන් දෙන්න දෙමාල්ල වුණාට පස්සේ ඒකේ අර වතුර බොන කෝප්පේ නේද? සමහර විට අර මොඩර්න් විදියට නූතන විදියට මාක් කරගන්නවා. සමහර එක්කෙනෙක් කියන අම්මා තාත්තා කියලා නම් ගහ ගන්නවා. අම්මා කියන එක ස්වාමි පුරුෂයත් මේ භාර්යාවත් තාත්තා කියන එක ස්වාමි පුරුෂයත් පාවිච්චි කරනවා. ඒකට තාත්තා කියන කෝප්පේ කවදාවත් අම්මා බොන්නේ නැහැ. අම්මා කියන කෝප්පය වාජනය කවදාවත් ස්වාමි පුරුෂයා පාවිච්චි කරන්නේ නැහැ. ඒ දෙන්නට වෙනම කෝප්ප දෙකක් තියෙනවා. ඒ දෙන්නට තුවා දෙකක් තියෙනවා. නේද? ඒ ආදි වශයෙන් ඒගොල්ලන්ට පිඟන් තියෙනවා වෙන වෙනම. එතකොට දැන් ඔය මේ එකට ඉමු එකට සහයෝගී වෙමු නේද? මම ඔයාගේ ඔයා මගේ කියලා එකට ආවට විවාහ ජීවිතයේදී එහෙම නැත්නම් ගෘහස්ත ජීවිතයේදී අපි අත්දකින්නේ බොහෝ වෙලාවට බොහෝ තැන්වල අපේ ගෙදරනේ මම කියන්නේ බොහෝ තැන්වල අපේ ගෙදරින්ම නෑ බොහෝ තැන්වල මම දැකලා තියෙනවා එහෙම තමයි දිවෙන් දිව ගාගෙන යුග දිවියක් පටන් ගත්තට කෝපයවත් ෂෙයා කරගන්න තමන්ගේ සහකරුවව සහකාරියත් එක්ක සූදානම් නැති පිරිසක්. ඇඟ පිහ දාන රෙද්ද එහෙම නැත්නම් තුවාය තමන්ගේ සහකරුවා සහකාරියත් එක්ක ෂෙයා කරගන්න සූදානම් නැති පිරිසක්. දැන් ළමාලා අපිට ඉන්න ගෙදරක අම්මා තාත්තා ලොකු දුව ලොකු පුතා පොඩි දුව චූටි බට්ටි සිංගිති ඔය ආදි වශයෙන් නම් කරපු කෝප්ප පිඟන් අලුත් විදියට ලේබල් කරලා ස්ටිකර් කරලා වෙන වෙනම තියලා තියෙනවා. ඒතර ඒ තරමටම අපි මට දැනෙන්නේ එක හුදකලාවක් විදියටනේ. අපි එකට ජීවත් වුණාට එක සාමූහිකයක් වුණාට අපි කැමති නෑ අපේ පුංචි දෙයක් හරි තව කෙනෙක් එක්ක අපේම සහෝදරයෙක් එක්ක අපේම සහෝදරියක් එක්ක හුවමාරු කරගන්න ෂෙයා කරගන්න නේද? පෞද්ගලික දේපල මගේ බයිසිකලය අයියාගේ බයිසිකලය මගේ වාහනේ අයියාගේ වාහනේ මගේ ගෙදර අයියාගේ ගෙදර මගේ ඉඩම අයියාගේ ඉඩම මගේ නේද? එතකොට තව එකක් තමයි ගෙදර ස්වාමි පුරුෂයා භාර්යාව දෙන්නම වැඩට යනවා නම් ඒ දෙන්නම උපයනවා නම් ඒ දෙන්න ඒගොල්ලන්ගේ මොනවාද මුදල් පසුම්බි පර්ස් වෙන වෙනම පාවිච්චි කරනවා. මගේ සල්ලි වාගේ සල්ලි මගේ සල්ලි වාගේ සල්ලි. එතකොට නමුත් අර ප්‍රේම කරන කාලේ සෙනෙහ වඩන කාලේ එහෙම නැහැ. ඔයා මගේ වෙනවා නම් මම ඔයාගේ වෙනවා නම් කියලා තමයි කියන්නේ. නමුත් කරන්න ගියාම ඒ විදිය වෙනස්. එතකොට ඒ තමයි ලිබරල් වාදී දැක්ම. නමුත් ලිබරල් වාදී සමාජයක අපිට ඊට වඩා දෙයක් දකින්නත් අමාරුයි.
සමාජවාදීන් කියන්නේ එහෙම නෙමෙයි. ඊට වඩා වෙනස්. ඔවුන් කියන්නේ හිමිකාරීත්වය පොදුවේ පාවිච්චි කරන්න මිනිස්සු කැමතියි. මිනිස්සු ඉපදිලා තියෙන සාමූහික ජීවත් වෙන්න. මිනිස්සු සාමූහික ජීවීන්. මිනිසුන් කැමති තමන්ගේ ගෙදර අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. තමන්ගේ කුඹුර අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න මිනිස්සු කැමතියි. කර්මාන්ත ශාලාවේ හවුලේ වැඩ කරන්න මිනිස්සු කැමතියි. ලැබෙන ලාභය අනිත් අයත් එක්ක සමසේ බෙදා ගන්න මිනිස්සු කැමතියි. එනිසා පොදු හිමිකාරීත්වය තමන්ගේ සහෝදරයා සහෝදරිය එක්ක අසල්වාසී කාන්තාව එක්ක සගය සහකාරිය එක්ක බෙදා හදා ගන්න සමාජවාදීන් සෑම විටම සූදානම් කියන එක තමයි සමාජවාදී සෑම ගුරුකුලයක් විසින්ම පෙන්වා දෙන මූලිකම කාරණේ. හැබැයි ලිබරල් වාදයෙන් හිතනවා පෞද්ගලික දේපල කියලා කියන්නේ මිනිසුන් තනි තනියෙන් මහන්සි වෙලා උපයා ගන්න දෙයක්. පොදු දේපල කියලා කියන්නේ සාමූහිකව උපයා ගන්න දෙයක්. එය මුක්ති විඳින උන්ට අයිතියක් තියෙන්න ඕන කියලා ලිබරල් වාදීන් විශ්වාස කරනවා. හැබැයි සමාජවාදීන් විශ්වාස කරනවා පෞද්ගලික දේපල නිසා මිනිසුන් තුල අයිති කර ගැනීමේ මානසිකත්වය, දේපල රැස් කර ගැනීමේ මානසිකත්වය, දේපල පසුපස අනවශ්‍ය ලෙස හඹා යාමේ මානසිකත්වය, අපි කියන්නේ කෑදරකම කියන්නේ. එය මිනිසුන් තුල ජනිත කරන්න මේ පෞද්ගලික දේපල සමත් වෙනවා. එනිසා පෞද්ගලික දේපල කියන්නේ හොඳ දෙයක් විදියට කවදාවත් සමාජවාදීන් දකින්නේ නැහැ. විශේෂයෙන්ම මාක්ස්වාදීන් එහෙම දකින්නේ නැහැ. ඔවුන්ට අනුව පෞද්ගලික දේපල කියන්නේ නරක දෙයක්. මිනිසුන් අතර ගැටුම් ඇති වෙන, අසමගිය ඇති වෙන දෙයක් තමයි පෞද්ගලික දේපල කියලා ඔවුන් කියන්නේ. මොකද පෞද්ගලික දේපල උසි ගන්නවනවා, එහෙම නැත්නම් උනන්දු කරනවා, අභිපේරණය කරනවා මිනිසුන්ව තව තවත් භෞතික දේවල් පසුපස හඹා යන ලෙස. ඔවුන් විශ්වාස කරනවා පෞද්ගලික දේපල තුලින් මිනිසුන්ව හිතන පොළඹවනවා සතුට තියෙන මේ භෞතික දේවල් එකතු කර ගැනීම පිටුපස කියලා. භෞතික දේවල් පසුපස වෙලාවක් නැතුව, කලාවක් නැතුව හඹා යාම තුලින් අත්කර ගන්නා ධනය, ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, සමාගම්, පෞද්ගලික සමාගම්, බහුජාතික සමාගම් හිමි කර ගැනීම තුලින් ඒවායින් ලැබෙන ධන එකතු කර ගැනීම තුලින්, වත්කම් රැස් කර ගැනීම තුලින්, සමාජ වත්කම් එකතු කර ගැනීම තුලින් මිනිස්සු සතුටු වෙන්න හුරු කරනවා, පුරුදු කරනවා කියලා සමාජවාදීන් කියනවා. පෞද්ගලික දේපල ඒ තත්ත්වයටපත් වෙනවා, මිනිසුන්ව පත් කරනවා. ඒ නිසා පෞද්ගලික දේපල කියන්නේ එච්චරම හොඳ දෙයක් නෙමෙයි කියන එකයි උන්ගේ අදහස. ඒ නිසා පෞද්ගලික දේපල හේතු වෙනවා සමාජය තුළ ගැටුම් නිර්මාණය කරන්න. මොන වගේ ගැටුම්ද? පෞද්ගලික දේපල හිමියන් සහ පෞද්ගලික දේපල අහිමි අය අතර, කර්මාන්ත ශාලා හිමියන් සහ කර්මාන්ත ශාලාවේ වැඩ කරන අය අතර, ධනපතියන් සහ නිර්ධනයන් අතර ගැටුම් ඇති කරන්න පෞද්ගලික දේපල හේතු වෙනවා. එනිසා පෞද්ගලික දේපල කියලා කියන්නේ නරක දෙයක් විදිහට වුන් දකින්නේ. එනිසා සමාජවාදීන් කියන හිතනවා, විශ්වාස කරනවා, ක්‍රියා කරනවා පෞද්ගලික දේපල අහෝසි කරලා පොදු දේපල ක්‍රමයක් ඇතිකරන්න ඕනේ. පොදු දේපල ක්‍රමය තුල සෑම කෙනෙකුට මේ සඳහා අයිතියක් තියෙනවා. වැඩියෙන් දේපල රැස් කරගත්ත කෙනෙක් හෝ අඩුවෙන් දේපල රැස් කරගත්ත කෙනෙක් ඒ තුල නැහැ. ඔවුන්ට සමානව දේපල බෙදී යනවා. ඒ දේපල තුලින් ජනිත කරන කිසියම් ආකාරයක ලාභයක් හෝ කිසියම් ආකාරයක ධනයක් වත්කමක් තියෙනවා නම්, වාසියක් තියෙනවා නම් ඒ වාසිය සමාන වුණ අතර බෙදී යනවා කියලා සමාජවාදීන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම විශ්වාස කරන මාක්ස්වාදීන් පූර්ණ කොමියුනිස්ට් යුගයේදී පෞද්ගලික දේපල සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ගිහිල්ලා මිනිසුන් සුඛිත මුදිත සාමකාමී සමෘද්ධිමත් ජීවිත ගත කරයි කියන, වාසනාවන්ත ජීවිත ගත කරයි කියලා ඔවුන් විශ්වාස කරනවා.
මේ තත්ත්වය විශේෂයෙන්ම වුණ අත්හදා බැලුව 1917 දී රුසියාව තුළ සමාජවාදී රුසියාව ඇත්තට මේ කාලේ සමාජවාදී රුසියාවක් නෙමෙයි වැඩවසම් රුසියාව පාලනය කරේ සාර් රජතුමා වී.ආයි. ලෙනින්ගේ ප්‍රධානත්වයෙන් බොල්ෂෙවික් පක්ෂයේ විසින් 1917 දී මේ විප්ලවය සිදු කිරීමෙන් අනතුරුව උන් රාජ්‍ය බලය ලබාගෙන සාමූහික කර්මාන්ත ශාලා සාමූහික ගොවිපළවල් ඇති කරමින් හැබැයි විශේෂයෙන්ම ලෙනින්ගේ කාලේ ඔහු යම් ආකාරයක පෞද්ගලික දේපල පවත්වාගෙන ඉඩ දුන්නා හේතුව අර එක පාටම වැඩවසම් ක්‍රමයේ ඉඳලා පූර්ණ කොමියුනිස්ට් වාදයේ කරා සමාජ පරිවර්තනය කරන්න බැරි නිසා ඔහු යම් ඉඩක් උන්ට ලබා දීලා තිබුණා පරිවර්තනය වීම සඳහා පස්සේ කාලෙක ස්ටාලින් බලයට පත් වෙලා පූර්ණ පොදු හිමිකාරීත්වයකට යමින් සාමූහික ගොවිපළවල් සාමූහික කර්මාන්ත ශාලා ඇති කරමින් දෙවන විප්ලවය නමින් සංකල්පයක් ගෙන එමින් ඔහු රටත් සමාජයත් සංවර්ධනය කර ආර්ථික සහ දේශපාලනමය වශයෙන් යුදමය වශයෙන් එතකොට මේ තමයි සමාජවාදය ගැන කියන්න තියෙන මූලික කරුණු මූලික තේමාවන් පිළිබඳව වූ සාකච්ඡාව. මේට අමතරව විවිධ සමාජවාදී ගුරුකුල ගැන අපිට සාකච්ඡා කරන්නට තිබෙනවා. අද කතා කරපු දේවල් වල මොන හරි ඒගොල්ලන්ට ගැටලුවක් තිබෙනවා නම් ප්‍රජාව පිළිබඳව වූ හැඟීම සහයෝගීතාව පිළිබඳ සංකල්පය සමානතාව පිළිබඳ සංකල්පය සමාජ පන්තිය පිළිබඳ සංකල්පය පොදු හිමිකාරීත්වය පිළිබඳ සංකල්පය සමාජවාදය තුළ දකින්න ලැබෙන මූලික තේමාවන් ප්‍රධාන කරුණු මේවා පිළිබඳ ඔයගලන්ට මොනවද ප්‍රශ්න ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් එහෙම නැත්නම් මම ඊළඟ පාඩමට යොමු වෙන්න සූදානම් සර් මේ අන්තිම ස්ලයිඩ් එක චුට්ටක් කියලා දෙන්න පුළුවන්ද? පුළුවන්. මේකද අනිත් එකද? මේකද? මේක සර්. මේකද? ගැන තියෙන එක සර්. right. එක වෙන්නේ මෙහෙමයි. දැන් රුසියාව කියන මහා විශාල රාජ්‍යයක්. ඒ රාජ්‍යය පාලනය කරේ සාර් කියන අධිරාජ්‍යයක්. සාර් කියන මහරජා කෙනෙක්. එතකොට රජ්ජුරුවන්ගේ පාලනයේ තිබෙන සමාජයක් දේශපාලන විද්‍යානුකූලව හඳුන්වනවා වැඩවසම් සමාජයක් කියලා. කියන්නේ නූතන සමහර රාජ්‍යයන් තියෙනවා නූතන සංවර්ධිත රාජ්‍යයන් රජ කෙනෙකුගේ පාලනය යටතේ නෙමෙයි තියෙන්නේ නාමික රජවරු ඉන්නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එංගලන්තයේ නාමික රජ නම් අපි ගත්තොත් ජපානයේ නාමික රජ නම් රජෙක් තායිලන්තයේ ගත්තොත් නාමික රජෙක් සෞදි අරාබියාව ගත්තොත් රජෙක් ඉන්නවා. හැබැයි අපි එහි වැඩවසම් ඇතම් ලක්ෂණ පේන්න තියෙනවා අදටත් වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ නොදියුණු ඉස්සර කාලේ තිබුණු අර කුෂිකර්මය මත පදනම් වෙච්ච කර්මාන්ත දියුණු නොවෙච්ච සංවර්ධනය නොවෙච්ච රාජ්‍යයක්. 1917 වන විට රුසියාව කියන්නේ සාර් රජතුමා යටතේ පාලනය වෙච්ච නොදියුණු කුෂිකර්මාන්තය මත ප්‍රධාන වශයෙන් පදනම් වෙච්ච රාජ්‍යයක්. හැබැයි මේ රාජ්‍යයේ ඇතම් නගර තිබුණා කර්මාන්ත යම් ප්‍රමාණයකට දියුණු වෙච්ච. උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් පීටර්ස්බර්ග් මොස්කෝ වගේ නගර ගත්තාම ඒවා කර්මාන්ත වලින් දියුණු වෙච්ච අනෙකුත් කුෂිකාර්මික ප්‍රදේශවලට වඩා යම් කාර්මික වර්ධනයක් සංවර්ධනයක් අත් කරගත්ත ප්‍රදේශ. එතකොට ඒවායේ ලෙනිලා කියන ආකාරයටම දියුණු කම්කරු පන්තියක් නොතිබුණාට යම් කම්කරු පන්තියක් හිටියා. කම්කරුවෝ රාශියක් එකට එකතු වෙලා වැඩ කරා ඒ කර්මාන්ත ශාලාවල් වල. එතකොට වී.ආයි. ලෙනින් කියන්නේ සමාජවාදයේ පිළිගත්ත සමාජවාදියෙක්. සමාජවාදී කියන විශාල ගුරුකුලයක්. ඒ ගුරුකුලය තුල විවිධ සමාජවාදී ප්‍රභේද තියෙනවා. මාක්ස් ලෙනින් වාදය කියලා කියන්නේ සමාජවාදයේ තුල තියෙන ප්‍රධානතම
ගුරුකුලයක්. ඒතර ලෙනින් කියන්නේ මාක්ස් කාල් මාක්ස් සහ ෆෙඩරික් එන්ගල්ස්ගේ අදහස් පිළිගත්ත ඒවා අගය කරපු ඒවා බැලඳගත්ත ඒවා දියුණු කරපු ඒවා ප්‍රායෝගිකත්වයට ගෙනාපු රාජ්‍ය නායකයෙක් දේශපාලඥයෙක් විප්ලවවාදියෙක් උගතෙක් බුද්ධිමතෙක් න්‍යායාචාර්යවරයෙක් තමයි V.I. ලෙනින් කියලා කියන්නේ. එතකොට V.I. ලෙනින් ඔහු අය දේශපාලන පක්ෂය තමයි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. එකල එම පක්ෂය හැඳින්වුවේ නමින් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඒ පක්ෂයේ හිටියා ලෙනින්ට අමතරව තවත් නායකයන්. එතකොට ඔවුන් සාකච්ඡා කළා, ඔවුන් කතා කරා, ඔවුන් වාද කළා අපේ රට, ඒ කියන්නේ රුසියාව තුල සමාජවාදය ඇති කරන්න ඕන කියලා. සමාජවාදය ඇති කරන්න ඕන රුසියාව තුල. ඒක කොහොමද කරන්නේ කියලා ඔවුන් දීර්ඝ වාද විවාදවල නිරත වුණා. ඒ දීර්ඝ වාද විවාදවල නිරත වෙද්දී ලෙනින් ඇතුළු කණ්ඩායම අවධාරණය කරපු කරුණ තමයි මාක්ස් ලෙනින් වාදයට අනුව යමින් රාජ්‍ය බලය අවිආයුධ සහිත අරගලයක් එහෙම නැත්නම් විප්ලවයක් තුලින් කම්කරුවන්ගේ නායකත්වයෙන් ලබා ගන්න ඕන, පැහැර ගන්න ඕන. ඒකට කියනවා විප්ලවය කියලා. කවුද විප්ලවය කරන්නේ? කම්කරුවෝ ප්‍රමුඛ නිර්දනයන් තමයි විප්ලවය කරන්නේ. ඉස්සල්ලාම යන්න ඕන කම්කරු පන්තිය. ඔවුන්ගේ නායකත්වයෙන් තමයි විප්ලවය සිද්ධ වෙන්න ඕන. ඒ නායකත්වයේ පසුපස ගොවියෝ ඇතුළු අනෙකුත් දුප්පත් පිරිස විප්ලවයට දායක වෙනවා කියලා ලෙනින්ගේ අදහස. එතකොට එක ආයුධ සන්නද්ධ අරගලයක් විප්ලවය. එතකොට මේ වාද විවාද කිරීමේදී ලෙනින්ගේ අදහස පිළි නොගත්ත පිරිසකුත් මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල හිටියා. ඔවුන් කිව්ව ආකාරයට ආයුධ සන්නද්ධ අරගලයක් කරන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය බලය ක්‍රමානුකූලව ලබාගෙන නොයෙකුත් ප්‍රතිසංස්කරණ ඇති කරාම මේ තියෙන ක්‍රමය, රාජ්‍ය ක්‍රමය දියවිලා වියකිලා යයි. එහෙම විශ්වාසයක් ඔවුන් තුල තිබුණා. ওই විවාදයේදී එක්තරා අවස්ථාවක දෙපිරිසකට එකතු වෙලා කතා කරනකොට ලෙනින්ගේ අදහසට විරුද්ධ වෙච්ච අය නැගිටලා ඒ ශාලාවෙන් එළියට ගියා. එළියට ගියාම මේගොල්ලන් යෝජනාවක් සම්මත කරගත්තා. විප්ලවයක් තුලින් රාජ්‍ය බලය අල්ලගන්න ඕන කියලා. ඒ යෝජනාව සම්මත කරන අවස්ථාවේදී එතන හිටපු බහුතරය ලෙනින්ට පක්ෂව හිටපු නිසා ඔවුන්ව හඳුන්වන්න පටන් ගත්තා එතෙන් සිට බොල්ෂෙවික් වරු කියලා. බොල්ෂෙවික් කියන අදහස තමයි රුසියානු භාෂාවෙන් බහුතරය කියන අදහස. නමුත් ඔවුන් ඇත්ත වශයෙන්ම සුළුතරය. ඒ අවස්ථාවේදී එතන හිටපු පිරිස අතරින් වැඩි පිරිසක් ලෙනින්ලගේ අදහසට විරුද්ධව එළියට ගිහිපු නිසා, විරෝධය දක්වලා එළියට ගිහිපු නිසා එතන ඉතුරු වෙච්ච පිරිස තමයි ලෙනින්ලගේ කණ්ඩායම. ඔවුන් නිරන්තරයෙන් බහුතරය බවට පත් වුණා. නමුත් ඒ අවස්ථා ප්‍රයෝජන අරගෙන එතන සිට ඔවුන්ගේ අදහස ඔවුන් සම්මත කළ ක්‍රියාවට ගන්න ක්‍රියා කළා. එතන සිට ඔවුන්ව හඳුන්වුවා සෑම අවස්ථාවකම බොල්ෂෙවික්වරු කියලා. එම අදහසට විපක්ෂ වෙච්ච කණ්ඩායම හැඳින්වුවා මෙන්ෂෙවික්වරු කියලා. එහෙම නැත්නම් සුළුතරය කියලා. එතකොට මේ බොල්ෂෙවික්වරු ලෙනින්ගේ නායකත්වයෙන්, ඒ කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත කණ්ඩායම 1917 දී හමුදාවේ සහ නාවික හමුදාවේද සහාය ඇතිව කම්කරුවන් විසින් දියත් කරන ලද විප්ලවයක් මගින් සාර් රජුරෝ ඇතුළු රජ පවුල අත්අඩංගුවට අරගෙන රජයේ ප්‍රධාන මධ්‍යස්ථාන අත්අඩංගුවට අරගෙන විප්ලවයක් සිදු කරමින් රාජ්‍ය බලය
බොල්ෂෙවික්වරු විසින් ලබා ගත්තා. ඒකට කියනවා 1917 රුසියානු විප්ලවය කියලා. මේ රුසියානු විප්ලවයෙන් පස්සේ මහජන කොමසාරිස්වරු නමින් හඳුන්වපු නායක මණ්ඩලයක් මගින් රුසියාව පාලනය කළා. පීපල්ස් කමිෂනර් මහජන කොමසාරිස්වරු. ඒ මහජන කොමසාරිස්වරුන්ගේ සමන්විත මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වුණා, නායකයා බවට පත් වුණා වී.ආර්. ලෙනින්. එතකොට ඒ ආකාරයට තමයි ඔවුන් රට සැලසුම්ගතව අල්ලාගෙන එතන සිට ඔවුන් වසර 5 අවුරුදු සැලසුම් සකස් කරමින් සංවර්ධන සැලසුම් සකස් කරමින් රට ඉස්සරහට අරගෙන යන්න කටයුතු කළා. හැබැයි එකපාරටම පෞද්ගලික දේපල අහෝසි කරලා සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය ස්ථාපිත කරන්න බැරි නිසා අර ලෙනින් මොකද කරේ? රුසියානු ජනතාවට ඉඩ දුන්නා යම් ප්‍රමාණයක පෞද්ගලික දේපල ක්‍රමය පවත්වාගෙන යන්න, යම් ප්‍රමාණයක සමුපකාර ක්‍රමයක් පවත්වාගෙන යන්න. මොකද ඔහු විශ්වාස කළා එකපාරටම ඔහු එළියලා තියෙනවා වැඩවසම් සමාජ ක්‍රමයක් සාර් රජතුමා යටතේ පැවතු වැඩවසම් සමාජ ක්‍රමයක් ශනිකව කරයකින් සමාජවාදී රාජ්‍ය ක්‍රමයක් සමාජ ක්‍රමයක් හෝ කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් බවට පරිවර්තනය කරන්න බෑ කියලා. මොකද මේ සමාජවාදී රාජ්‍ය ක්‍රමය සහ කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමය කියන එක ටිකක් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන කරුණක්. සමාජවාදී ක්‍රමයේදී වෙන සමාජවාදී සමාජ ක්‍රමය කියලා අපිට කියන්නත් පුළුවන්. සමාජවාදී රාජ්‍ය ක්‍රමය කියලා කියන්නත් පුළුවන්. එහිදී දකින්න තියෙන විශේෂ ලක්ෂණය තමයි සමාජවාදී රාජ්‍ය ක්‍රමය කියලා හැඳින්වුවත් සමාජවාදී සමාජ ක්‍රමය කියලා හැඳින්වුවත් මෙහිදී රාජ්‍යය ස්ටේට් කියන එක රාජ්‍යය පවතිනවා. රාජ්‍යය පවතිනවා. හැබැයි රාජ්‍ය බලය මෙහෙවන්නේ නිර්ධන පන්තිය විසින්. රාජ්‍යය තියෙනවා, රාජ්‍ය බලය තියෙනවා. රාජ්‍ය බලය මෙහෙවන්නේ නිර්ධන පන්තිය විසින්. එම රාජ්‍යය හඳුන්වන විශේෂ නමක් තියෙනවා. ඒ තමයි නිර්ධන පාන්තික ආඥාදායකත්වය. නිර්ධන පාන්තික ආඥාදායකත්වය. හැබැයි නිර්ධන පාන්තික ආඥාදායකත්වය යටතේ රාජ්‍ය පවත්වා ගනිමින් රාජ්‍යය මොකද කරන්නේ? පෞද්ගලික දේපල අහෝසි කිරීම සඳහා යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කරනවා. යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කරනවා. ඒ වගේම සමාජවාදී රාජ්‍යයට විරුද්ධව වෙනත් රජයන් විසින් හෝ අභ්‍යන්තරිකව වෙනත් කණ්ඩායම් විසින් කරලි කෝලහල කෙනෙහිලිකම් කුමන්ත්‍රණ සිදු කරනවා නම් ඒවට කියනවා ප්‍රතිවිප්ලවයයි කියලා. ඒ කුමන්ත්‍රණ එහෙම නැත්නම් ප්‍රතිවිප්ලව මර්ධනය කිරීමත් මේ සමාජවාදී රාජ්‍යයේ කාර්යභාරය. එතකොට සමාජවාදී රාජ්‍යය තියෙනවා, රාජ්‍යයේ බලය තියෙන්නේ නිර්ධනයන් අත. ඒ නිසා ඒට හඳුන්වන නිර්ධන පාන්තික ආඥාදායකත්වය කියලා. ප්‍රොලෙටේරියට් ඩික්ටේටර්ෂිප්. එතකොට ඒට පැවරිච්ච මූලික කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි කොමියුනිස්ට් සමාජ ක්‍රමයක් කරා යන්න අවශ්‍ය කරන සමාජ ප්‍රතිසංස්කරණ ඇති කරන එක. අංක 2 රාජ්‍ය බලය රැකගනිමින් ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් වෙන ප්‍රතිවිප්ලව නැත්නම් කුමන්ත්‍රණ පරාජයට තර්ජන ගර්ජන පරාජයට පත් කිරීම. එතකොට මේ සමාජවාදී රාජ්‍ය ක්‍රමය තුළ ඇති කරන්නා වූ ප්‍රතිසංස්කරණ නිසා කල්යාමේදී පෞද්ගලික දේපල ක්‍රමය අහෝසි වෙලා ගිහිල්ලා අහෝසි වී ගිහිල්ලා පෞද්ගලික දේපල නැති ක්‍රමයක් සමාජ ක්‍රමයක් නිර්මාණය වන බව මාක්ස් වාදයේ නැත්නම් මාක්ස් ලෙනින් වාදයේ අදහස. පෞද්ගලික දේපල නැති පෞද්ගලික දේපල ක්‍රමය ඉබේම නැති වෙලා ගිහලා මේ ප්‍රතිසංස්කරණ නිසා පෞද්ගලික දේපල නැති ක්‍රමයක් බිහි වෙනවා. සමාජ ක්‍රමයක්.
ඒ සමාජ ක්‍රමයේ තුල ඔවුන් පෙන්වා දෙන ආකාරයට පෞද්ගලික දේපල නිසා ඇතිවෙච්ච අනෙකුත් දේවල් නැහැ. ඔවුන්ට අනුව පෞද්ගලික දේපල තියෙන නිසා තමයි මිනිස්සු රණ්ඩු කරන්නේ. ඒ රණ්ඩු කරනකොට ඒගොල්ලන්ගේ රණ්ඩු විසඳන්න, ගැටුම් විසඳන්න අවශ්‍ය වෙන පොලිසියක්, උසාවියක්, ඒ ගැටුම් විනිශ්චය කිරීම සඳහා උසාවියක්, වැරදිකරුවාන්ට දඬුවම් කිරීම සඳහා බන්ධනාගාරයක්, ඒ වගේම හමුදාවක්. එතකොට පෞද්ගලික දේපල නැතිනම් ඔවුන් තර්ක කරනවා මිනිස්සු රණ්ඩු කරන එකක් නැහැ. ඒ නිසා මිනිස්සු රණ්ඩු කරන්නේ නැති නිසා පොලිසියක් ඕනේ නැහැ. බන්ධනාගාරයක් ඕනේ නැහැ. උසාවියක් ඕනේ නැහැ. මිනිස්සු සාමකාමී නිසා හමුදා වගේ ආයතන අවශ්‍ය නැහැ. රාජ්‍ය බලාධිකාරය ක්‍රියාවට නගන ආයතන අවශ්‍ය නැහැ. ඒ නිසා අවසානයේදී මේ සියල්ලෙන් සමන්විත රාජ්‍යයක් අවශ්‍ය නැහැ. පූර්ණ කොමියුනිස්ට් සමාජ ක්‍රමයකදී ඔය කියන දේවල් නැහැ. මොනවද නැත්තේ? පොලිසිය නැහැ, උසාවි නැහැ, බන්ධනාගාර නැහැ, ඒ වගේම හමුදාව නැහැ, රාජ්‍යය නැහැ. මිනිස්සු සාමකාමීව තමන්ගේ අවශ්‍යතාවන් පොදුවේ සාමූහිකව ඉෂ්ට සිද්ධ කරගනිමින් පිරිමහා ගනිමින් ජීවත් වෙන සාමකාමී සමාජ ක්‍රමයක් තමයි කොමියුනිස්ට් සමාජ ක්‍රමය. නැත්නම් පූර්ණ කොමියුනිස්ට් සමාජ ක්‍රමය යනුවෙන් උන් අදහස් කරන්නේ. හැබැයි අපි දකිනවා ලෝක ඉතිහාසය තුළ සමාජවාදී රාජ්‍යයන් චීනයේ බිහි වෙනවා, රුසියාවේ බිහි වෙනවා, කියුබාවේ බිහි වෙනවා, උතුරු කොරියාවේ බිහි වෙනවා, යුගෝස්ලාවියාවේ බිහි වෙනවා. ඒ උනත් චිලි රාජ්‍යයේ බිහි වෙනවා, නිකරගුවාවේ බිහි වෙනවා. ඒ උනත් මාක්ස්වාදීන් මේ පෙන්වා දෙන ආකාරයේ කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් බිහි වෙන්නේ නැහැ. බිහි වෙලා නැහැ. තර්කානුකූලව නිවැරදි වුවත් ප්‍රායෝගික තලයේ තුල මෙතෙක්ය නිර්මාණය වෙලා නැහැ. නමුත් අපි දැකලා තියෙන සමාජවාදී විප්ලවයන් සහ සමාජවාදී විප්ලවයන් අනතුරුව බිහි වෙන නිර්ධන පන්ති විසින් බලය හොබවන සමාජවාදී රාජ්‍යයන්, නිර්ධන පාන්තික ආඥාදායකත්වයන්, ඒ තුල විවිධ ප්‍රතිසංස්කරණ උන් අනුගමනය කරන අප දැක තිබෙනවා. නිදසුනක් විදිහට ගත්තොත් ජෝසප් ස්ටාලින් ලෙනින්ගෙන් පස්සේ බලයට පත් වෙන රුසියාවේ ඔහු විසින් අනුගමනය කරපු 5 අවුරුදු සැලසුම්, ඒ හැඳින්වීම පියතිලෙන්කාර යන නමින්. එතකොට ඒ සැලසුම් තුළින් ආර්ථිකය සංවර්ධනය වුණා, රට සංවර්ධනය වුණා, දේශපාලන සංවර්ධනය වුණා, හමුදාව සහ බුද්ධ්‍යාංශ ශක්තිමත් වුණා. ලෝකයේ ආර්ථිකයේ දේශපාලනයේ සෑම ක්‍රීඩාව සෑම ක්ෂේත්‍රයකම රට ප්‍රධාන තලක් බවට, ප්‍රධාන රටක් බවට පත් වුණා ලෝක ක්‍රමය තුළ. ඒ උනත් අපි දැක්කේ නැහැ කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් ඒ තුළින් නිර්මාණය වෙනවා. ඒ ටික තමයි මේ අවසාන ස්ලයිඩ් එකේ තියෙන්නේ. තවත් පැහැදිලි කිරීමක් ඕනේ නම් ඔබට හෝ වෙනත් කාට හරි කියන්න, මම පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රමාණවත්ද මේ කිව්ව කරුණු? ඔව් සර්, thank you. බොහොම ස්තුතියි. වාටත් ඒ වගේ හොඳ ප්‍රශ්නයක් අහපු එක පැහැදිලි තැනක් තියෙනවා, අනිවාර්යයෙන්ම අහන්න ඕන. මම ඕගොල්ලෝ පැහැදිලිව ඇති මේ පිළිබඳ දැනුවත්ව ඇති කියලා හිතලා මම ටිකක් වේගෙන් ගියේ. අනිත් අයට කවුද මේ? ඔව් සර් මේ දිලුක්ෂි නේද? කවුද? සර් එතකොට මාක්ස්වාදයට අනුව කොමියුනිස්ට්වාදී සමාජයක් නිර්මාණය වුණාම නීතිය අධිකරණය නැති වෙලා යනවද සර්? රාජ්‍යයක් නැති හින්දා නැත්නම් පරිපාලනයක් නැති හින්දා එහෙම නැති වෙලා යනවද? ඔව්. නීතිය අධිකරණය අවශ්‍ය නැහැ. ඕන් මාක්ස්වාදීන් කියන ආකාරයට මිනිස්සු සාමකාමී සාන්තුවරයන් වැනි සහයෝගයෙන් ජීවත් වෙන, වැරදි හීනෙන්වත් කරන්නේ නැති පිරිසක්නේ. එතකොට ඒගොල්ලන්ව පාලනය කිරීම සඳහා, ඒගොල්ලන්ව මෙහෙයවීම සඳහා, ඒගොල්ලන්ට ගයිඩ් කරන්න පොලිසිය, උසාවියේ බන්ධනාගාර නීති පද්ධතියක් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ගේ තර්කය අනුව
මම කියන විදිහට නෙමෙයි මාක්ස් ලෙනින්වාදී අදහස් අනුව තර්කානුකූල අදහස අනුව. මොකද ඔවුන්ගේ පදනම තමයි මේ සියල්ලක් ගොඩ නැගෙන්නේ පෞද්ගලික දේපල නිසා. පෞද්ගලික දේපල නිසා ගැටුම් ඇති වෙනවා. සමහර පෞද්ගලික ඒවා විසඳන නීති හදනවා. සමහර පෞද්ගලික නීති තියෙනවා පෞද්ගලික දේපල ආරක්ෂා කරන්න හදපුවා. දාර මම ඔයගලන්ට කියන ලුඩිට් නීති එංගලන්තේ කාර්මික විප්ලවය මුල් කාලේ කාර්මීකරණය මුල් කාලේ බොහෝ කර්මාන්ත විශේෂයෙන්ම ඇඟලුම් ආදී කර්මාන්ත සිදු කෙරුණේ අත්‍යන්තර මගින්. අත්‍යන්තර කියන්නේ මිනිසුන් සහභාගී වෙලා තමයි ඒක කරන්නේ. ශ්‍රම මූලික කර්මාන්ත. විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍යයි කර්මාන්ත කරගෙන යන්න. කල්යාමේදී විද්‍යාවේ දියුණුව විද්‍යා චින්තනයේ පරිණාමයත් එක්ක විද්‍යාඥයෝ අලුත් මැෂින්ස් අලුත් උපකරණ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරා. එතකොට අත්‍යන්තර වෙනුවට ඉතා වේගෙන් ඵලදායක ලෙස කාර්යක්ෂම ලෙස අඩු ශ්‍රමදායකත්වයකින් අඩු ශ්‍රම පිරිවැයකින් තමන්ගේ නිෂ්පාදන ඉහළ නන්වා ගැනීමේ හැකියාව කර්මාන්ත ශාලා හිමියන්ට ලැබුණා. පැහැදිලි කෙනෙක් කලින් විශාල පිරිසක් එකතු වෙලා කරපු නිෂ්පාදන දැන් පුළුවන් අඩු පිරිසකකින් අඩු මිනිස් ශ්‍රමයකින් යන්ත්‍ර සූත්‍රය යොදාගෙන කරන්න. මේ නිසා විශාල පිරිසකගේ රැකියාවන් අහිමි වුණා කාර්මික විප්ලවය එහෙම නැත්නම් කාර්මීකරණය සිද්ධ වෙච්ච මුල් කාලේ එංගලන්තේ. මේ රැකියා අහිමි වෙච්ච විශාල පිරිස ඔවුන් හිතන්න පටන් ගත්තා. ඔවුන් හිතුවා ඔවුන් කල්පනා කරා අපිට රැකියාවන් නැති වෙන්න හේතු පාදක උනේ මේ අපේ කර්මාන්ත ශාලාවට අලුතෙන් අරගෙන ඇවිල්ලා අලුතෙන් ගෙනාවු යන්ත්‍රෝපකරණ මැෂින් එක. ඒ මැෂින් එක හින්දා තමයි අපිට මේ රස්සාව නැති වුනේ. අපිට ජීවත් වෙන විදියක් නැත්තේ ළමයාට බේට් එක ගන්න විදියක් නැත්තේ මේ මැෂින් එක නිසා. ඒ නිසා වුන් සංවිධානය වෙලා වුන් කතා කරගෙන මොකද කරේ කර්මාන්ත ශාලාවට කඩා පැනලා ඒ තියෙන යන්ත්‍රෝපකරණ මැෂින්ස් කඩා බිඳ දාන්න පටන් ගත්තා. ඒක පැෂන් එකක් බවට පත් වුණා. ඒක ප්‍රවණතාව ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණා. ඒකට කියන ලුඩිට් ව්‍යාපාරය කියලා එංගලන්තේ. ලුඩිට් ව්‍යාපාරය. මේ නිසා අලුත් යන්ත්‍රෝපකරණ හවි කරපු මේ කර්මාන්ත ශාස්ත්‍රයට ආයෝජනය කරන ආපු ආයෝජකයන්ට විශාල ප්‍රශ්නයක්. උඩ විශාල පාඩුවක්. විශාල අර්බුදයක්. ඔවුන් ආණ්ඩුවේ සහාය ඉල්ලුවා. ආණ්ඩුව මොකද කරේ? නීති සම්පාදනය කරා. ඒ නීති වලට කියන ලුඩිට් මර්දන නීති. ඒ නීති ලුඩිට් මර්දන නීති හොඳම උදාහරණයක් ලෝක ඉතිහාසයේ තුල පෞද්ගලික දේපල ආරක්ෂා කරන්න පනවපු නීති වලට හොඳම නිදසුනක්. මොකද මේ නීතිය මගින් කිව්වේ මැෂින් එකක් එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණයක් කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් කඩා බිඳ දානවා නම් විනාශ කරනවා නම් ඒ පුද්ගලයාට හෝ කණ්ඩායමට පිරිසට මරණීය දඬුවමේ දඬුවම් කළ යුතුය. මැෂින් එකක් කැඩුවොත් මරණීය දඬනය හිමි වේ. ඒක තමයි නීතිය. එතකොට උලන්න පේනවා මේ තරාදිය නීතියේ තරාදියේ එක පැත්තක තියෙන්නේ මැෂින් එකක්. මේ අතේ තියෙන්නේ මැෂින් එක යන්ත්‍රෝපකරණ. මේ අතේ තියෙන්නේ මානව ජීවිත, මනුෂ්‍ය ජීවිත. හැබැයි නීතිය මේ දෙක සමාන කරා. මේ දෙක සමාන කරන්න බෑ. නමුත් ලුඩිට් මර්දන නීතිය මේ දෙක සමාන කරා. සමාන කරලා මොකද කරේ? බර තැබීම වැඩි කරා යන්ත්‍රෝපකරණ. යන්ත්‍රෝපකරණ කැඩුවොත් මිනිස් ජීවිත නැති කරනවා. යන්ත්‍රෝපකරණයක් කැඩුවොත් මරණීය දඬුවම දෙනවා. එහෙම කියලා තමයි යන්ත්‍රෝපකරණ ටික බේරගත්තේ කර්මාන්ත ශාලාවල කාර්මික විප්ලවයේ මුල් කාලේදී. නමුත් ඒකෙන් පේන්නේ මිනිස් ඒ කාර්මීකරණ ක්‍රියාවලිය තුළ කාර්මීකරණය කියන්නේ ඇත්තටම ලිබරල් වාදයේ වර්ධනයනේ, ධනවාදයේ වර්ධනයනේ.
කාර්මීකරණය කියන්නේ. ඒක කාර්මීකරණය තුල මේ ධනවාදයේ තුල ලිබරල් වාදයේ තුල වඩා වැදගත් වෙන්නේ මිනිස් ජීවිත නෙමෙයි මොනවද? කර්මාන්තවල පැවැත්ම. කර්මාන්ත තමයි වැදගත්. කර්මාන්ත ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය ඔවුන් එදත් අනුගමනය කරා. ඊට පස්සේ අනුගමනය කරනවා. අදත් ඇතැම් රාජ්‍යයන් බොහෝ රාජ්‍යයන් අනුගමනය කරනවා. කර්මාන්ත තමයි වැදගත් මිනිස් ජීවිත නෙමෙයි. ඒ සඳහා නීති සකස් කරනවා. සකස් වෙලා තියෙනවා, සකස් කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති නිර්මාණය කරලා තියෙනවා. ප්‍රතිපත්ති තිබෙනවා. එතකොට සාමාන්‍යයෙන් රෝමලන්දේශී නීතිය අනුව නම් තත්ත්වයට වඩා වෙනස්. ඔවුන් කියන්නේ දතර දතක් ඇසට ඇසක්. එකෙන් කියවෙන්නේ කිසියම් පුද්ගලයෙක් මගේ මේ දතක්ට හානියක් කරොත් නීතිය විසින් එම පුද්ගලයාගේ හානි කරන්නේ එම පුද්ගලයා දැන් මගේ දත කැඩුනා නම් නීතියේ ප්‍රතිකර්මය තමයි නීතියෙන් කියවෙන දේ තමයි ඒ අනෙක් මගේ දත කඩපු පුද්ගලයාගේ දත කඩන්න ඕනේ කියන්නේ. දතර දතක් දත කැඩුවා නම් දත කඩන්න ඕනේ. ඇසට ඇසක් ඇස අන්ධ කරා නම් මගේ එයාගේ ඇස අන්ධ කරන්න ඕන. පැහැදිලිද? එතකොට මනුෂ්‍ය ඝාතනයක් කරොත් ඝාතනය කරන්න ඕන. ඒක තමයි දතර දතක් ඇස රසක් කියන්නේ. තමයි සාම්ප්‍රදායික නීති ක්‍රමයක්. දතර දතක් ඇස රසක්. නමුත් මෙතනදී මැෂින් එකක් සමාන වෙනවා මනුෂ්‍ය ජීවිතය. මැෂින් එක කැඩුවොත් මනුෂ්‍යයාගේ ජීවිතය නැති කරනවා. ලුඩික් නීති. එතකොට මෙහා සමාන නීති ලෝක ඉතිහාසය තුළිනුත් අනෙක් රටවල් වල දේශපාලන ඉතිහාසය තුළිනුත් ඔයගලන්ට සොයා ගන්න පුළුවන්. ඒ සොයා ගැනීම ඔබට බාර කරනවා. ඒ නිසා මාක්ස් ලෙනින් වාදයෙන් විශේෂයෙන් විශ්වාස කරනවා සමාජවාදීන් විශ්වාස කරනවා නීතිය කියලා කියන්නේ විශේෂයෙන්ම මාක්ස් ලෙනින් වාදයෙන් විශ්වාස කරනවා නීතිය කියලා කියන්නේ පෞද්ගලික දේපල ආරක්ෂා කරන පෞද්ගලික දේපල හිමිකම තිබෙන සමාජයක් තුල පැන නැගුණු දෙයක්. පෞද්ගලික දේපල නොමැතිනම් නීතිය අවශ්‍ය වී යන බව ඔවුන්ගේ විශ්වාසය. නීතිය අධිකරණය අවශ්‍ය වෙලා යන බව ඔවුන්ගේ විශ්වාසය. ඒ තර්කානුකූලව බැලුවාම මේ ඇත්තක් තියෙනවා. මිනිස්සු සාන්තුවරයන් වගේ පිරිසක් නම් ඉන්නේ කාටත් කාගෙන්වත් කරදරයක් නැත්තම් මේ තියෙන උසාවි බන්ධනාගාර පොලිසි අවශ්‍ය වෙන්නේ මිනිස්සු ඒ තරමටම නීතිගරුක නම් විනයගරුක නම් සාමකාමී නම් අනේකාට ගරු කරනවා නම් එකිනෙකාට උදව් උපකාර කරනවා නම් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. අර අපි කියන සාමය ධනාත්මක සාමය පොසිටිව් පීස් එතන දකින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝක ඉතිහාසයේ කිසියම් වූ තැනක මෙවැනි දෙයක් මේ වෙනතෙක් තවම නිර්මාණය වෙලා නැහැ. තර්කානුකූලව තර්ක කරන්න පුළුවන් ඒ යථාර්ථයක් කරගන්න පුළුවන් යථාර්ථයක් තමයි කියලා. නමුත් ප්‍රායෝගිකව එහෙම දෙයක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මාක්ස් ලෙනින් වාදයේ ඇතැම් විවේචකයෝ කියනවා මාක්ස් ලෙනින් වාදයේ තුල තිබෙන අනිත් දේවල් වල යම් සත්‍යතාවක් තිබුණත් සත්‍ය වුණත් මේ පූර්ණ කොමියුනිස්ට් සමාජ ක්‍රමය කියන එක හුදු මනෝරාජික සංකල්පයක්. ඒ ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විය නොහැකි දෙයක්. ප්‍රායෝගික තලයේ දකින්න ලැබෙන්නේ නැති දෙයක් විදිහටයි වුන් පෙන්වා දෙන්නේ විවේචනය කරන්නේ. පැහැදිලිද දිලොක්සි? ඔව් සර් එතකොට යාළුවා ශුද්ධ වූ සියම් විනයකට පත් වුණාම පශ්චාත් ඒ කියන්නේ ඒ කොමියුනිටි සමාජයේ බිහි වෙද්දී යම්කිසි ගිවිසුමකටවත් පත් එකතු වෙන්නේ නැද්ද සර්? කියන්නේ ගිවිසුමකට හෝ එකගාතයක් කිසිම දෙයක් නැද්ද? ශුද්ධ වූ ස්වයං විනය කියන එක කවුද ඉගැන්වුවේ? නෑ ඒක මගේ වචනයක්. ඒක තමයි. මොකද ඔය මාක්ස් ලෙනින් වාදී පොත්වල මම 9 වසරේ ඉඳන් කියවනවා. මම 9 වසරේදී ඔය මාක්ස් ලෙනින් වාදී ඉගෙන ගන්න පටන් ගත්තේ. ඔලෙවල් පන්තිරේකට මම හදාරලා ඉවරයි කියලා. ඒ කියන්නේ මූලික පොත් ටික කියවලා ඉවරයි. මාක්ස් ලෙනින් ගොවියන් ගැන ආගම ගැන කියවපු දේවල් එක්ක 9 වසර වෙද්දී 10 11 නට ඉවර වෙනවා. 9 වසරේ තමයි පටන් ගත්තේ. එතකොට එහෙම ගිවිසුමක් නැහැ අතරම.
ඒ අර කට්ටිය එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළා එනකන් නෙමෙයි. සමාජවාදී රාජ්‍ය තුල පෞද්ගලික දේපල අහෝසි කරනවා. ප්‍රතිසංස්කරණ තුලින් පෞද්ගලික දේපල අහෝසි කිරීම ඔස්සේ මිනිස්සු ක්‍රමක්‍රමයෙන් සාමකාමී වෙලා සාමූහිකත්වයේ මත නිර්මාණය කරනවා පූර්ණ කොමියුනිස්ට් සමාජ ක්‍රමය. ඇත්තටම රුසියාවේ ස්ටාලින් පාලනය යටතේ සම්පූර්ණ වශයෙන් පෞද්ගලික දේපල අහෝසි කරමින් සාමූහික කර්මාන්තශාලා සාමූහික ගොවිපළවල් ඇති කරමින් මේ සඳහා යම් උත්සාහයක් ගත්තා. හැබැයි උත්සාහය ව්‍යර්ථ වෙනවා හේතුව ස්ටාලින්ගේ පාලන බලය යටතේ නිලධාරීන් කියන එක අදහස් කරන්නේ දැන් සමාජවාදී රාජ්‍යයක දිදුක්ෂි මම අනිත්යට කියන්නේ සමාජවාදී රාජ්‍යයක ස්තර තුනක් තියෙනවා. ස්තර තුනක්. එකක් තමයි කොමියුනිස්ට් පක්ෂය. කොමියුනිස්ට් පක්ෂය සහ එහි සමාජිකයෝ. ඊළඟ ස්තර ඊළඟ කණ්ඩායම රාජ්‍ය පාලකයෝ, රාජ්‍ය පරිපාලකයෝ. උදාහරණ අපි ගත්තොත් අපේ වචනෙන් කියනවා අමාත්‍යාංශ ලේකම් පරිපාලන නිලධාරීන් අධ්‍යක්ෂකවරුන් ඉඳලා ඒ ගමට යනකම් පරිපාලන ව්‍යුහය. තව ව්‍යුහයක් තියෙනවා හමුදාව ඇතුළු ආරක්ෂක ව්‍යුහය. දේශපාලන පක්ෂය, ආරක්ෂක ව්‍යුහය, පරිපාලන ව්‍යුහය. ඔය තමයි සමාජවාදී රාජ්‍යයක මූලික ව්‍යුහයන් තුන. හැබැයි සමාජවාදී රාජ්‍යයක රුසියාවෙත් එහෙමයි, කියුබාවෙත් එහෙමයි, උතුරු කොරියාවෙත් එහෙමයි, චීනෙත් එහෙමයි. මේ රාජ්‍ය ව්‍යුහයේ ප්‍රධාන නිලතලවලට පත් වෙන්නේ හමුදාවේ ඇතුළු ආරක්ෂක අංශවල ප්‍රධාන නිලතලවලට පත් වෙන්නේ ඒ හා සමාන ස්තරයන් වල කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන්. සරලව කිව්වොත් පරිපාලන ව්‍යුහයේ අපි හිතමු පරිපාලන ව්‍යුහයේ ඉහළම ඉන්නවා ජනාධිපති. ජනාධිපති කියන එකෙන් අදහස් කරන්නේ ඒ කතා කරන මොහොතේ ඒ රටේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා. ජනාධිපති හෝ අගමැති කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායකයා. උත්තරීතර නායකයා. ඒ මොහොතේ ජීවත් වෙන. ඊළඟට අගමැති, උපාගමැති, අනිත් ඇමති මණ්ඩලය කියලා කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඒ මොහොතේ ඉන්න සමාන්තර ප්‍රබල නායකයන් පිරිස. එයාදී වශයෙන් සෑම ස්තරයකම මධ්‍යම ආණ්ඩුවේ, පළාත් ආණ්ඩුවල, පළාත් පාලන ආණ්ඩුවල සෑම තැනකම ඒ ස්තරයන් වල ඉන්නේ පරිපාලන ව්‍යුහය නියෝජනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන්. ඒ වගේම හමුදාව ගත්තත් හමුදාවේ ඉහළ ඉඳලා හමුදාවේ ඉහළම අනද නිලධාරී තනතුර හම්බ වෙන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නිලධාරියෙකුට. එතන ඉඳලා පහළට සියලුම බලතල, සියලුම වගකීම් දරන වගකිව යුතු තනතුරු හිමිවන්නේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ට. කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන්ට. එතකොට කොමියුනිස්ට් පක්ෂය විසින් තමයි සමස්ත හමුදාවත් සමස්ත රාජ්‍ය සේවයත් පාලනය කරන්නේ. මේක තමයි සමාජවාදී රාජ්‍යයක ව්‍යුහය. සුදුසුකම වෙන්නේ රාජ්‍ය තනතුරක් දරන්න හෝ හමුදාවේ තනතුරක් දරන්න ඔහුගේ ඒ වෘත්තීය දක්ෂතාවයට වඩා අවශ්‍ය වන්නේ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ කොයිතරම් ප්‍රබල නායකයෙක්ද, ඔහු කොයිතරම් කැපකිරීමක් පක්ෂය වෙනුවෙන් කරලා තිබෙනවද, ඔහුගේ නායකත්වය කොයිතරම් පරිණතද පක්ෂය තුල කියන කරුණ. එතකොට ස්ටාලින් උත්සාහ කරත් පොදු හිමිකාරීත්වය එහෙම නැතිනම් සාමූහික ගොවිපළවල්, සාමූහික කර්මාන්තශාලා ඇති කළ යම් ආකාරයේ කොමියුනිස්ට් ක්‍රමයක් කරා යන්න ඔහුගේ පාලන කාලය තුල මේ රට පුරා ව්‍යාප්ත වෙච්ච නිලධාරීන්, කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයන් ඉස්මතු වීම නිසා
නිලධාරීන් ඉස්මතු වීම නිසා නිලධාරී වාදය ඉස්මතු වීම නිසා ඔහු අපේක්ෂා කළ ආකාරයේ ඔය කියන කොමියුනිස්ට් වාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න ස්ටාලින්ට පුළුවන් වෙන්නේ නැහැ. ඔහු 1953 ඔහු ඇති අත්‍යවශ්‍යම දැඩි පාලනයක් අරගෙන ගියා. ඔහුගේ පාලන කාලයේ කියවෙනවා රුසියාව මහ විශාල රාජ්‍යයක්. විශාල තෘණ භූමි තියෙන තනබිම් විශාල තනබිම් ඒ තනබිම් ද උදාහරණ අපි ගත්තොත් ස්ටෙප්ස් තනබිම් රුසියාවේ. ඒතකොට මේ තනබිමක එක තනකොළ ගහක් අපි දන්න උදේට ඒ තනකොළ ගස් මෙහෙම පොඩ නැකිටිනවා ඉරුවලිය පීනි වැටෙනවත් එක්ක කියවෙනවා ස්ටාලින්ට නොදැන රුසියාවේ එක තන පිල්ලක් අවදි වෙන්නේ නැහැ. එක තන පිල්ලක් නැගිටින්නේ නැහැ. ඒ තරම් ඔහුගේ පාලනය දරදඬුයි කාර්යක්ෂමයි. රුසියාව පුරා විහිදිලා තිබුණේ, ලෝකෙ පුරා විහිදිලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි බුද්ධ්‍යාංශ KGB ඔත්තු සේවයේ ඊටාම දක්ෂ ආකාරයට රුසියාව ඇතුළේ පිටත් තමන්ගේ ඔත්තු සේවා ක්‍රියාත්මක කරමින් තිබුණා. එතකොට ඒ බඳු පාලන ක්‍රමයක් තුල නිලධාරීවාදයේ ඉස්මතු වුණා. කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෝ බලතල ධනය ඇස් කරමින් අනෙක් අය පීඩාවට පත් කරමින් ජීවත් වෙච්ච පාලන ක්‍රමයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රතිඵලයක් වෙද්දී 1953 වෙනකොට ස්ටාලින් පාලනය රුසියාවේ දේශපාලනය තුලත් නිකන් මේ එපා වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට කුමාන්ත්‍රණකාරී ලෙස වසදී මරා දමනවා 1953 දී ස්ටාලින්. ඊට පස්සේ නිකිතා ක්‍රුෂෙව් බලයට පත් වෙනවා රුසියාවේ. ඊට පස්සේ බ්‍රෙෂ්නෙව්, ඊට පස්සේ ගෝර්බචෝව් බලයට එනවා 1985 දී. ඉන් පසු ඔහු බලයට පත් වෙලා අලුත් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා රුසියාව තුළ. ඒ වචන දෙකකින් එකක් තමයි ග්ලාස්නෝට් අනිත් එක පෙරෙස්ට්‍රොයිකා. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන සමාජවාදී රුසියාවට ඒ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් එහෙම නැත්නම් ඒකක 15කින් එකට එකතු වෙලා සමන්විත ගොඩනැගිලා තිබිච්ච මහා විශාල රාජ්‍යයේ සෝවියට් සමාජවාදී රුසියන් සමූහ ආණ්ඩුව 1989 දෙසැම්බර් මාසයේ 25 වෙනිදා රාත්‍රී 7:25ට කැඩී බිඳිලා විසිරලා යනවා රාජ්‍යයන් 15ක් විදිහට. 89 දෙසැම්බර් 25 රාත්‍රී 7:25ට. අර කඩුව සමාන මේ දෑකැත්ත මිටිය තරුව තිබුණු සෝවියට් කොඩිය සෝවියට් දඩය එදා රාත්‍රියේ බිමට අරගෙන නව රාජ්‍යයක් රුසියාව නිර්මාණය වෙනවා. අනිත් රාජ්‍යනුත් කැඩලා යන බෙදිලා යන රාජ්‍යයන් තමන්ගේ ස්වාධීනතාව ප්‍රකාශයට පත් කරන 1989 දී මේ සිදුවීම බලන් ඉන්න ඇමරිකානු ජාතික ජපාන් සම්භාවයක් තියෙන මහාචාර්යතුමා මහාචාර්ය ෆ්‍රැන්සිස් ෆුකුයාමා ඔහු ලියන කෘතියක් ඉස්සර ලිපියක් පස්සේ කෘතියක් බවට පත් වෙනවා The End of the History and the Last Man. සමාජවාදයේ සහ ධනවාදයේ අතර තිබුණු අරගලයෙන් සමාජවාදයේ පෙරදුනා ධනවාදයේ දිනුවා ඉතිහාසය අවසන් වුණා. ධනවාදයේ බුද්ධල ධනවාදී මිනිසා ලෝකයේ ඉදිරියට ඉඳීවි සමාජවාදයටකින් අවසන් වුණා කියලා ඔහුගේ ඒ ප්‍රවාදයේ මූලික තර්කය. තව මොනවද දැනගන්න ඕනේ? ඇතිද ප්‍රමාණවාද තව ප්‍රශ්න තියෙනවද? අහන්න ඕනේ. දිලුෂි සර් මේ සමානාත්මතාවය ගැන කතා කරද්දී අර සර් කිව්වනේ කලින් මේ සමාජවාදීන් පිළිගන්නවා කියලා විෂමතාවයන් පවතින්න ඕනේ කියලා. සමාජවාදීන් විෂමතාවයන් පවතින්න ඕනේ කියලා පිළිගන්නවා කියලා මම කිව්වද? ඔව්. හා සර් ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න පුළුවන් තව ටිකක්? නෑ ඇත්තටම සමාජවාදීන් කියන්නේ දැන් අපි හිතමු මිනිස්සු විදියට එක එක්කෙනාගේ දක්ෂතා විවිධයිනේ. විවිධ දක්ෂතා තියෙනවානේ. එහෙම දක්ෂතා තියෙන අය බිහි වෙන්නේ නැහැ කිව්වොත් ඒක ස්වභාව ධර්ම නෙමෙයිනේ. නමුත් සමාජවාදීන් කියන කරුණ
ඒ හැම මිනිස්සයාම එක සමාන මට්ටමකට ගේනවා කියන එක නෙමෙයි. ආර්ථික වශයෙන් පන්තිමය වශයෙන් මේ සියලු දෙනා එක සමාන මට්ටමකට ගේනවා කියන එක. ආර්ථික සමානතාවක් ඇති කරනවා කියන එක. එහෙම නැතුව පුද්ගල දක්ෂතාවන්, පුද්ගල හැකියාවන්, පුද්ගල ශක්තිතාවයන් අතර සමානතාවක් ඇති කරනවා කියන එක නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් මට සින්දු කියන්න බෑ. මට කතා කරන්න පුළුවන්. මම ඒක දන්නවනේ. හැබැයි දැන් දිලුක්ෂිට සින්දු කියන්න පුළුවන්. නේ මම ඒක දැකලා තියෙනවානේ. දැන් රජයේ මැදිහත් වෙලා දිලුක්ෂි හා සමානව මමත් ගායකයෙක් කරොත් ඒක කොයිතරම් අසමානදනේ. ඒක සමානතාව නෙමෙයිනේ. මට සින්දු කියන්න බෑ. නමුත් දිලුක්ෂිට සින්දු කියන්න පුළුවන්. එතකොට දිලුක්ෂි සින්දු ලස්සන කියන්න පුළුවන් දිලුක්ෂි මට සමාන කරොත් සින්දු වචනයක් කියන්න බැරි මට සමාන කරොත් ඒක අසමානතාව. එනිසා පුද්ගල හැකියාව දක්ෂතා ශක්්‍යතාවන් සමාන කරනවා කියන එක නෙමෙයි කියන්නේ. දැන් උදාහරණ අපි හිතමු මම කතා කරලා සල්ලි ගොඩක් හොයනවා. දිලුක්ෂි සින්දු කියලා ගොඩක් හොයනවා. එතකොට අපි දෙන්න අතර විශාල ධනයක් ඒක රාශිය වෙන්න පුළුවන්. හැබැයි ගිත්මිට එහෙම ලොකු ධනයක් නැහැ. එයා ලියන කෙනෙක්. එයා පත්‍රයට ලියනවා මේ ආටිකල්ස් ලියනවා. එයා ජනමාධ්‍යවේදියෙක් පත්‍රයකට ලියන. ඒත් යාට ලොකු ආදායමක් එකකින් එකතු වෙන්නේ නැහැ. නමුත් අපි දෙන්නට එකතු වෙනවා. તો මෙන්න මේ අවස්ථාවේදී රජයේ මැදිහත් වෙලා අපි තුන්දෙනාම යම් එක මට්ටමකට ගේනවා නම් කියන්නේ මගේ දක්ෂතා හැකියාව වර්ධනය කරගන්න පුළුවන් කතා කරලා දෙලෙක්ෂිට සින්දු කියලා ඒ දක්ෂතා ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මට්ටමට යන්න පාර හදලා දෙනවා. ගිත්මිටේ අවශ්‍යතාව දෙනවා අවස්ථාව හදලා දෙනවා මාධ්‍යවේදිනියක් විදියට ජාත්‍යන්තර පුවත්පත්වල දේශීය පුවත්පත්වල ලියලා ඒ දක්ෂතාව ඇති කරගන්න. කසුනිට අවස්ථාව දෙනවා ඩාන්ස් කෙනෙක් විදියට එහෙම නැත්නම් ඩ්‍රාමා එහෙම නැත්නම් ඔපෙරා ක්‍රමයෙන් ඉස්සරහට ගිහලා ඔපෙරා මේ නාට්‍යවල රංගපාලා ඉස්සරහට ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමේ නාට්‍යාංගනාවක් වෙන්න අවස්ථාව දෙනවා. හැබැයි අපේ ආදායම් යම් මට්ටමක සීමාවකට ගෙන එනවා. සීමාවක් පනවනවා. දැන් ධනවාදී සමාජ ක්‍රමයක ඉන්න ලිබරල් වාදී සමාජ ක්‍රමයක මෙහෙම ක්‍රමයක් නැහැනේ. හම්බ කරන්න පුළුවන් කෙනා හම්බ කරනවා. නේද? එකතු කර ගන්නවා. ඉඩ කඩම් ගන්න පුළුවන් කෙනා ඉඩ කඩම් ගන්නවා. ගෙවල් හදන කෙනා ගෙවල් ගන්නවා. නේද? අපි ගත්තොත් සමහර වෛද්‍යවරු එහෙම නැත්නම් පෞද්ගලික ශාස්ත්‍රය අය ලෝයර්ස්ලා මේ වගේ අය උපේන විදිය දැක්කම ව්‍යාපාරිකයෝ කොටස් වෙනද පොළවල් ආයෝජනය කරන අය සමහර අයට නැව් සමාගම් තියෙනවා. සමහර අය නේ. එතකොට ධනවාදී සමාජ ක්‍රමයක් තුළ එහෙම සමානතාව ආර්ථික සමානතාවක් කිසිසේත් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ එහෙමනේ. අපේ රටේ තියෙන ධනවාදී සමාජ ක්‍රමයක් නේ. ධනවාදයක් තියෙන්නේ. එතකොට මේ සමාජ ක්‍රමය තුළ අපි දන්නවා නැව් සමාගම් තියෙන අය ඉන්නවා. ගුවන් යානා තියෙන අය ඉන්නවා. තමන්ගේ ගෙදර හෙලිකොප්ටරය පාවිච්චි කර හෙලිකොප්ටරය තමන්ගේ වහල උඩ මේ පාක් කරන්න පුළුවන් ධනය තියෙන සමාගම් තියෙන පෞද්ගලික සමාගම් හිමිකරුවෝ ලංකාවේ ඉන්නවා. ඒ අතර පෞද්ගලික කාලේ අපිට මතකයි අර හොරණ ප්‍රදේශයේ දරුවියක් පන්ති ගාස්තුවර ටියුෂන් ගාස්තුවර දෙන්න සල්ලි නැතුව පොල් ගෙඩි 8ක් හොරකම් කරා. නේ? එතකොට පොල් ගෙඩි 8ක් හොරකම් කරලා එයා ඒක විකුණලා ධනය පුංචි මුදලක් හොයාගෙන එයාගේ අධ්‍යාපනය වැඩ කරගන්න එයා උත්සාහ කරේ. ඒතර එහෙම දරුවෝ සහ එහෙම පවුල් ඉන්නවා. දැන් අපි ගත්තොත් උදේ පාන්දර ඔය මම සමහරලාට විශ්වවිද්‍යාලයට එනකොට මම බස් එකේ යන දවස්වල මට මතකයි මම උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා පානදුරේ බහිනවා. පානදුරෙන් බහිනකොට උදේ පාන්දර 5ට විතර. ඒතර මම මේ බස් එක මගේ බස් එක මයංගනේ හෝ එහෙම නැත්නම් බදුල්ල බස් එක දිහාවට යනකොට බස් ස්ටෑන්ඩ් එක දිහාට යනකොට බස් ස්ටෑන්ඩ් එකේ විශාල පිරිසක් අම්මා තාත්තා දරුවෝ එහෙම නැත්නම් තනිව ගෝණියක් එහෙම නැත්නම් රෙද්දක් එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකක් බිම එලාගෙන ඒ අර අහුමුළු වල බස් ස්ටෑන්ඩ් එකේ ඒ තැන්වල සීතලේ වැස්සේ නිදාගෙන ඉන්න හැටි අපිට පේනවා. ඒතර එහෙම අය එහෙම ඉන්න අතර නේද සමහර අපේ තියෙන සංචාරක හෝටල් දැන් නම් ඒවයි මිලාඩු කරලා ඉස්සර තිබුණා එක දවසට රුපියල් 1,50,000 වියදම් කරන
ඒගොල්ලෝ අය කරන රුපියල් 1,50,000ක රාත්‍රියක. ඒ සමහර හෝටල් වල. දැන් ඒගොල්ලෝ මිල අඩු කරලා තියෙනවා. මිල අඩු කරපු වෙලාවල් වලත් මම මේ ගිහිලා නෙමෙයි වෙබ් එකේ දැකලා මම මේ කියන්නේ. ඒවයි මිල අඩු කරත් 50,000 25,000 45,000 පල්ලෙහාට මිල එන්නේ නැහැ. එහෙම හෝටල් වල එක රාත්‍රියක් ගත කරන පිරිසුත් අපේ රටවල් වල ඉන්නවා. ස්වදේශිකයෝ ඉන්නවා. ඒ වගේම අර පානදුර ආදී කොළඹ ආදී වශයෙන් තදාසන්න ප්‍රදේශවලත් ග්‍රාමීය ප්‍රදේශවලත් දුප්පත් පැලවල් වල පැලක්වත් නැතුව ගස් යට බස් හෝටල් වල බස් ස්ටෑන්ඩ් වල රේල්වේ ස්ටේෂන් එකේ එහෙම නිදාගෙන ඉන්න බංකුඩ නිදාගෙන ඉන්න බිම නිදාගෙන ඉන්න කී දහහක් මේ රටේ කී දෙනෙක් ඉන්නවදනේ. අන්න ඒ අසමානතාව තමයි සමාජවාදීන් කියන්නේ නැති කරන්න ඕන කියන එක. එහෙම නැත්නම් උපන් ශක්්‍යතාවන් දක්ෂතාවන් හැකියාවන් සමාන මට්ටමකට ගේනවා කියන එක නෙමෙයි. ඔවුන් අතර ආර්ථික සමානතාවක් මූලික අවශ්‍යතා සැමට සම්පූර්ණ වෙන ආකාරයට යම් වැඩපිළිවෙලක් ඇති කරනවා කියන එකයි ඔවුන්ගේ අදහස. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. තව මොනවද තියෙන ප්‍රශ්න? පැහැදිලි කර ගැනීම. එච්චරද? ඕන දෙයක් අහන්න. දැන් විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගේ ගෙදර ගිහලා මතක් වෙවි මතක් කරන්නේ මතක් වෙනකොට ඒත් අහන්න. නේද? දැන් අපි තුම ඔයගොල්ලෝ පාඩම් කරන්න ගියාම නැවත මේවා මතක් වෙනවනේ ඒවා ප්‍රශ්න එනවා නම් පැහැදිලි කරගන්න ඕනේ ඒත් අහන්න. එහෙම නැත්නම් නිකන් ඉන්න ගමන් අහස දිහා බලාගෙන ඉන්නකොට කල්පනා වෙනවා නම් මාක්ස්වාදය මෙහෙම කියලා තියෙනවා සමාජවාදය මෙහෙම කියලා තියෙනවා ලිබරල් වාදය මෙහෙම කියලා තියෙනවා පරිසරවාදය මෙහෙම කියලා තියෙනවා ස්ත්‍රීවාදය මෙහෙම කියලා තියෙනවා කියලා මේ ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ කියලා ඒ සිතට සිතුවිල්ලක් එන ඕනෑම අවස්ථාවක අහන්න. මොකද විශ්වවිද්‍යාලයෙන් එළියට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ අවස්ථාව ඊටාම විරලයි. මොකද අපි දන්නවා වර්තමානයේදී අපිත් එක්ක එකට ඉගෙන ගත්ත සහ අපිත් එක්ක අපිට ජූනියර් පන්තිවල හිටපු සහ අපෙන් ඉගෙන ගත්ත ඇතම් දරුවෝ ඇතම් ශිෂ්‍යාවෝ ඇතම් යාළුවෝ ඉහෙලියෝ අපිට දැන් අහනවා මේ එහෙම නැත්නම් අයියේ කියලා අහනවා නැත්නම් මල්ලි කියලා අහනවා නැත්නම් සර් කියලා අහනවා මේ සංකල්පය පැහැදිලි කරන්න මේ අදහස පැහැදිලි කරන්න මේ තියරි එක පැහැදිලි කරන්න මේ කරුණ පැහැදිලි කරන්න කියලා නොඑක් විට නොඑක් ඉල්ලීම් ඉදිරිපත් කරනවා. ඒගොල්ලන්ට දැන් පුස්තකාල පහසුකම් විශ්වවිද්‍යාල වගේ පුස්තකාල ලෝකේ නැහැනේ මේ රටේ නැහැනේ. කොළඹ ප්‍රධාන පුස්තකාලය වගේ ඒවා තිබුණාට නේද? විශ්වවිද්‍යාලය වගේ ඒ පහසුකම් නිදහස් පරිසරය නිදහස් සංවාද මේවා එළියේ ටිකක් අමාරුයි. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. මේ මං කියන්නේ ඒකයි. අපි ජීවිතය සඳහා ඉගෙන ගන්න ඕන. එතකොට උපාධිය ඉබේ හම්බ වෙනවා. උපාධියට ඉගෙන ගත්තාම ජීවිතයට නැවත ආපහු ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ජීවිතය සඳහා ඉගෙන ගන්න ඕන. ආසාවෙන් ඉගෙන ගන්න ජීවිතය සඳහා. ඒකනේ මම කියන්නේ මම 9 වසරේදී නැත්තම් මාක්ස් දෙන්වාදී පොත් කියවන්න ඕනේ නැහැ නෙමේ නේද? දැන් අද ඉස්කෝලේ යන ළමයි ගත්තොත් ඒගොල්ලෝ ඒ කාලේදී ඒවා කියවයිද? 11 වසර විභාගය කිට්ටු වෙනකොට සම්පූර්ණ එකතු කළ මේ කෘති කියවලා ඉවරයි. කියවලා නිකන් කියවලා නෙමෙයි කියවලා ඉගෙනගෙන අධ්‍යයනය කරලා highlight කරලා තර්ක කරලා ඒවා සයන් කියවලා ඉවර කරා. අධ්‍යයනය කළ ඉවර කරා. ඉතින් එහෙම කරයිදනේ? O level විභාගෙ පෙනි එකට ගහි ඉන්න අවස්ථාවක එහෙම කළ O level විභාගයත් විශිෂ්ට ලෙස සමත් වුණා. ඉතින් මම කියන්නේ අපි නොකරපු දේවල් ඔයගොල්ලන්ට කියන්නේ කරපු දේවල් තමයි කියන්නේ. කියවන්න. ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවෙන් රුසියානු ඕනෑ භාෂාවක් හදාරගන්න ඒ වගේම කියවන්න. අපේ කාලවලට වඩා දැන් ඔයගොල්ලන්ට පහසුකම් වැඩි. එය දැනුම තියෙන්නේ ඔයගොල්ලන්ගේ ෆින්ගර් ප්‍රින්ට් එක යට මේ යට තියෙන්නේ. ඇඟිල්ල යහට මෙහාට කරන්න විතරයි තියෙන්නේ දැනුම ඉස්මතු කරගන්න. ඒ නිසා උපරිම මහන්සි වෙන්න කියවන්න නිතර ඉන්න අතරේ නේද?
තේන වෙන ප්‍රශ්න නැත්තම් අදට සමුගෙන යන්න අවසරයි. ඊළඟට ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක් තියෙනවා 7:00 පැහැදිලිද යමුද? අපි කරපු පාඩම් වල ගොඩක් ඒවා YouTube දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒව බලන්න. අපහැදිලි දැන් තියෙනවා අහන්න. ඔයගොල්ලන් ඉල්ලීම පරිදි YouTube දාලා තියෙනවා. අද සමහර ඒවා දාන්න පුළුවන්. මොකද ඒකට ටික වෙලාවක් යනවා. එකක් දාන ආසන්නව පැයක් විතර යනවා. ඒ නිසා දවසකට දාන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. මොකද අපේ ගෙදර සිග්නල් නැහැ. ඉතින් මම මේ නංගිලා ගෙදර ඇවිල්ලා කිලෝමීටර් 5ක් වෙන්න ඕනේ. ඒ ඇවිල්ලා එහෙ ඉඳන් ඕන මේ මේවා ක්ලාස් කරන්න සහ අන්තර්ජාලයට මේවා උදාහරණ. ඉතින් ඒකයි. නොයෙකුත් දුෂ්කරතා මැද අපිත් ඉන්නේ. ඉතින් ඔයගොල්ලොත් එමයයි. නමුත් අපි මේ ගමන යන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි. දැන් අපේ මුලදී 22ක් හිටියා. දැන් 11යි ඉන්නේ. ඒගොල්ලන්ගේ නන්දුව එකෙන් පේනවා. නේද? එහෙනම් බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නැවත අහන්න. අදට නවත්තන්නද මොකද කියන්නේ? හෙලෝ හරි සර්. කසුන් ප්‍රශ්නයක්ද? චතුරත් අහලා නෑ සර් ප්‍රශ්නයක් නෑ. චතුර ප්‍රශ්නයක් අහලා තියෙනවා මගේ දැන් දැක්කේ. සර් කොමියුනිස්ට් යුගයේදී රාජ්‍ය අහෝසි වුණාම නීතියත් අහෝසි වෙනවද? මම ඒකට උත්තර දුන්නා. මම හිතන්නේ රාජ්‍ය අහෝසි වුණාම නීතිය අහෝසි වෙනවා. රාජ්‍ය අහෝසි වෙන්න කලින් නීතිය අහෝසි වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි ඔයගලන්ට. අපි ආයි දවස් එක කියන්නේ හෙට හම්බෙමු. Thank you, sir.